ආයෝජන බැංකුකරණය කියලා කියන්නේ සාමාන්‍ය බැංකුකරණයෙන් වෙනස් වෙච්ච සේවාවන් සපයන බැංකු විශේෂයක්. හරි. එතකොට ඕගොල්ලන්ට ප්‍රසන්ටේෂන් එකත් ඇවිල්ලා ඇති. ඒකේ මූලිකවම අන්තර්ගතය ඔය කියන විදිහටම ආයෝජන අරමුදල් ප්‍රාග්ධනය රැස් කිරීම නිපදවීම සහ ඒ අංශවලට ඒ ව්‍යාපෘතිවලට බෙදා හැරීම කියන සම්පූර්ණ ආයෝජනමය කටයුතු වලට සම්බන්ධ අරමුදල් රැස් කිරීමේ ඉඳන් අරමුදල් සපයා ගැනීම දක්වා වන සම්පූර්ණ ක්‍රියාවලිය. ඊට අමතරව දැන් හිතන්න පුළුවන් මේකම තමා බැංකුවලත් කරන්න කියලා. ආයෝජන අරමුදල් කළමනාකරණය කියන එක. ඒකට මේකේ වෙන සේවාවන් සහ මේකට සම්බන්ධ වෙන උපකරණ විශේෂිත උපකරණ ටිකක් තමයි ඒකෙද්දී අපි පාවිච්චි කරන්නේ. සහ සාමාන්‍ය බැංකුකරණයේදී වගේ සිල්ලර වෙළඳාමට සම්බන්ධ මේ සාමාන්‍ය තැන්පතු ගිණුම් ස්ථිර හෝ ජංගම වගේ තැන්පතු ගිණුම් භාවිතා වෙන්නේ නැහැ ආයෝජන බැංකුකරණයේදී. ඒක විශේෂම ලක්ෂණයක්. ගොඩක්ම විභාගෙටත් කෙටි ප්‍රශ්න වලට ගොඩ සැරයක් අහලා තියෙන එකක්. එතකොට අපි දෙවෙනි පේජ් එකට ගියොත් එතකොට ප්‍රාග්ධනයේ රැස් කිරීම බෙදා හැරීම ඒ මූල්‍ය සේවා උපදේශන කිව්වහම මම කිව්වා සාමාන්‍ය බැංකුකරණයකට වඩා ඒක වෙනස් වෙනවා. අනිත් කාරණේ තමයි සාමාන්‍ය බැංකුකරණයට වඩා ආයෝජන බැංකුකරණයේදී අරමුදල් වල ප්‍රමාණය රුපියල් ප්‍රමාණය ගොඩක් වැඩි. ඒක සාමාන්‍ය බැංකුකරණයට වඩා සෑහෙන ලොකු ප්‍රමාණවලින් යන්නේ විශේෂිත උපකරණ හරහා බැඳුම් කර ණය කර වගේ වාණිජ්‍ය පත්‍රිකා වගේ ඒ වගේ නිකුතු වුන් කළමනාකරණයට අදාළ ඒ කියන්නේ බැංකු හෝ වෙනත් විශාල ආයතන අරමුදල් සපයා ගැනීම සඳහා විවිධ නිකුත් කිරීම් සිද්ධ කරනවා. අන්න ඒවා හා සම්බන්ධ කළමනාකරණ අධීක්ෂණ කටයුතු තමයි මූලික වශයෙන්ම ආයෝජන බැංකු වලින් සිද්ධ වෙන ප්‍රධානම කාර්යයක් හැටියට සලකන්න පුළුවන් වෙන්නේ. ඊට අමතරව මෙතන තියෙනවා මූල්‍ය සේවා සහ උපදේශන සේවා. දැන් මේ උපදේශන සේවා කියන එක සාමාන්‍ය බැංකුවක කවුන්ටර් එකට ගියාම දෙන සාමාන්‍ය උපදේශන සේවාවක් නෙමෙයි. එතනදී කියන්නේ විශේෂිත වෙච්ච සේවාවන් ආයතන සඳහා නැත්තම් අරමුදල් සඳහා. උදාහරණයකට රක්ෂණ අරමුදල් තියෙනවා. මූලිකම අරමුදල් තියෙන්නේ ලොකුම අරමුදල් ලංකාවේ EPF ETF කියන ලොකු අරමුදල්. ඊට පස්සේ ප්‍රයිවට් පෙන්ෂන් ෆන්ඩ්ස් තියෙනවා. ඊට අමතරව ගියාම විශාලතම තියෙන්නේ ওই ජෙනරල් ඇන්ඩ් ලයිෆ් ඉන්ෂුරන්ස් කියන ෆන්ඩ්ස් අරමුදල්. එතකොට ඒවට ගියාම ඒවට විශේෂිත මූල්‍ය සේවා සහ උපදේශන සේවාවන් සැපිය යුතුයි. මොකද ඒ අරමුදලේ ප්‍රමාණය විශාලයි. ඒක කළමනාකරණය කරන්න වෙනමම කළමනාකරන මඩුල්ලක් හරි උපදේශ දෙන්න වෙනමම කණ්ඩායමක් අවශ්‍ය වෙනවා. ඕ සමාගමක්. ඉතින් මේ සේවාවන් ආයෝජන බැංකුව විසින් සිද්ධ කරනවා. ඔය මම නිකන් කෙටියෙන් සහ දල වශයෙන් කිව්වේ ආයෝජන බැංකුව කියන්නේ මොකද්ද කියන එක. එතකොට ඒ දෙක අතර වෙනස්කම බලන්න මූලික මේ පදනම් කීපයක් තියෙනවා. මම කිව්වේ ඒක ඔයගොල්ලන්ට මේක පහසු වෙන්න සේවා ජාලය තමයි එකක්. එතකොට ආයෝජන බැංකුකරණය සහ සාමාන්‍ය බැංකුකරණය කියලා ගත්තාම එතන වෙනස්කම් සේවා ජාලය. දැන් කමර්ෂල් බැංකින් වල මම හිතනවා ඔයගොල්ලෝ සාමාන්‍ය වැඩ කරනවා ඇති හෝ සෑහෙන
එක්ස්පෝෂර් එකක් ඇති කමර්ෂල් බැංකින් වලට. එතකොට ඒ වගේ දෙයකදී ගොඩක් බ්‍රාන්ච් නෙට්වර්ක් එකක් තියෙනවා. සෑහෙන ලොකු නෙට්වර්ක් එකකින් තමයි යන්නේ. අරමුණ ඇයි එහෙම කරන්නේ? ගොඩාක්ම රිටේල් බේස් එකක් ඉන්නවා මේ පැත්තෙන්. ට්‍රින්කෝ පැත්තට එන්න ගියාම නෝර්ත් ඊස්ට් මෙහි වෙස්ටර්න් ප්‍රොවින්ස් කොහොමද තියෙනවා, සදර්න් ඒ පැතිවල ඔක්කොම ඒරියා එක කවර් කරන්න ඕනේ. මොකද රිටේල් බැංකින් 1000 ඉඳන් 5000 වෙනකන්, සේවිංස් එකේ ඉඳන් FD එකට එනකන් අනිකුත් ඔය මේ තපෙන සේවාවන්, කරන්සි විනිමය හා සම්බන්ධ ඒ සියලු ගනුදෙනු වලට හැම කෙනාටම ඒකට එක්ස්පෝස් වෙන්න, යොමු වෙන්න සාමාන්‍ය බැංකුවකට ගිහිල්ලා ඒ වගේ ෆිසිකල් මේවා එකක් ඕනේ, කන්ටැක්ට් එකක්. ඒක හින්දා සේවා ජාලයක් තියෙනවා. නමුත් ආයෝජන බැංකුවරණයේදී වෙන්නේ ඒකේ සපයන සේවාවල් ගොඩක් දුරට අරමුදල් සපයා ගැනීම ආයතන වලට, රාජ්‍ය සහ රාජ්‍ය නොවන පෞද්ගලික ආයතන සහ හයි නෙට්වර්ක් ඉන්ඩිවිජුවල්ස්ලා කියලා ඉන්නවා. ඒ කියන්නේ ලොකු ව්‍යාපාර කරන, දැන් අපි ධම්මික පෙර හරි කවුරු හරි ඒ වගේ කෙනෙකුට ප්‍රයිවට් වෙල්ත් එකක් තියෙනවා. ඒගොල්ලන්ගේ පෞද්ගලික ධනයක් තියෙනවා. ඒකත් ඒගොල්ලන්ට පාලනය කරගන්න බෑ තනියම. එතකොට අන්න ඒ වගේ එකක්. අර ඒ වගේ තියෙන සේවාවන්, ඒකේ සපයනු ලබන සේවාවන්ගේ ආකාරය වෙනස් මේ සාමාන්‍ය බැංකුවකට වඩා. එතකොට ඒකෙදි විශේෂිත සේවාවක් දෙන්න ඕන එකක්. අනිත් එක බ්‍රාන්චස් වලට ගිහිල්ලා වගේ සපයන ආකාරයේ සේවාවක් නැහැ ආයෝජන බැංකුවේ. ඒක හෙඩ් ඔෆිස් එකක් ඇති. ඒක ප්‍රොවයිඩ් කරන්න සහ ඒක කන්ටැක්ට් වෙන්නේ සාමාන්‍ය ආයතනවල හෙඩ් ඔෆිස් එක හරි, ට්‍රෙෂරි එක හරි, ෆයිනෑන්ස් ඩිපාර්ට්මන්ට් එකත් එක්ක තමයි මේ වෙන්නේ. මොකද බැඳුම් කරයක්, ණය කරයක් වගේ ඒ ඉන්ස්ට්‍රුමන්ට් නිකුත් කිරීමක් සිද්ධ කරන්නේ නැහැ බ්‍රාන්චස් වලින්. ඒ හෙඩ් ඔෆිස් එකෙන් තමයි ඒක ඕගනයිස් කරන්නේ. එතකොට ලංකාවේ ගත්තාම ඒක කොළඹ ආශ්‍රිතව තමයි ඒ වෙළඳපොළ කන්සන්ට්‍රේට් වෙලා තියෙන්නේ, ඇති වෙලා තියෙන්නේ. එතකොට සේවා ජාලේ සැපීමට වෙන දෙයක් ඕනේ හෙඩ් ඔෆිස් එකක් ඇති. ඒක තමයි ඔයගොල්ලන් අහලා වැඩි නැතුව ඇති NDB ඉන්වෙස්ට්මන්ට් බැංක්. NDB එකේ ඉන්වෙස්ට්මන්ට් බැංක් ආම් එකක් තියෙනවා. ඒකේ බ්‍රාන්චස් නැහැ. ඒකේ හෙඩ් ඔෆිස් එක විතරයි. එතකොට ඒ වගේ සපේන ඒ වගේ ආයෝජන බැංකුව කටයුත්තේදී එම සේවා ජාලයේ මේව එකක් තියෙනවා වෙනස්කම්. ගනුදෙනු ප්‍රමාණය සහ පරිමාව කියලා කියන්නේ දැන් ගනුදෙනු ප්‍රමාණය ප්‍රමාණාත්මකව සාමාන්‍ය බැංකුකරණයකදී ඉතාම වැඩි. සාපේක්ෂව ගත්තහම ආයෝජන බැංකුවක බිල් ඉෂුව එකක්, බොන්ඩ් ඉෂුව එකක්, ඒ කියන්නේ බිල්පත් නිකුතුවක් හරි බොන්ඩ් නිකුතුවක්, බැඳුම් කර නිකුතුවකට වගේ ගියාම ඒ බැඳුම් කර නිකුතුවකට මේ රිටේල් බැංකින් වගේ මේ පොලිමට එහෙම ඇවිල්ලා ඉන්නේ නැහැ. ඒක ලොකු එක බිස්නස් එකක්. මිලියන 300 400 ෂෙයා ඉෂුව එකක් වගේ නම් මිලියන 500 1000 1 බිලියන් වගේ ඒ වගේ ඉෂුව එකක් තමයි ඒකට මේ වෙන්නේ. එතකොට ඒක නිකන් රිටේල් බිස්නස් එකක් නෙමෙයි. ඒක එකයි. සිකියුරිටයිසේෂන් කියලා එකක් තියෙනවා. සුරකුම්කරණය කියලා. සමහරට අහලත් ඇති. සාමාන්‍ය 1 බිලියන් විතර අරමුදලක් රැස් කිරීමට තමයි ඒක කරන්නේ. ඒක වෙනමම ප්‍රොජෙක්ට් එකක් විදිහට තමයි ඒක මේ වෙන්නේ. එතකොට ඒවා සිල්ලර ගනුදෙනු නෙමෙයි. එතකොට ගනුදෙනු ප්‍රමාණය විදිහට ප්‍රමාණාත්මකව ගත්තහම ආයෝජන බැංකුවල අඩුයි. හැබැයි ඒකේ පරිමාව size of that one business ඒක හරිම ලොකුයි. කියන්නේ බිලියන් එකක්, මිලියන 400 300. හැබැයි සාමාන්‍ය බැංකුකරණයේදී ඒකේ අනිත් පැත්ත ප්‍රමාණය වැඩි. සෑහෙන දවසකට ගනුදෙනු සිදුවන ප්‍රමාණය අතිවිශාලයි. පරිමාව සාපේක්ෂව අඩුයි. ලොකු කෙනෙක් දෙන්නෙක් එනවා, ලොකු ඩිපොසිට්ස් එනවා, ලොකු ලෙන්ඩින් යනවා, ලොකු ඒවා එනවා. ඒවට ප්‍රමාණය ගත්තහම දෙක සාපේක්ෂව ගත්තහම ආයෝජන බැංකුවට වඩා සාමාන්‍ය බැංකුවරණේ ප්‍රමාණය වැඩි. හරි. ඒතකොට ඒකටම සේවා ජාලයත් ඔයගොල්ලෝ අදාළ කරගන්න. ඊට පස්සේ විශේෂිත සේවා මම කිව්වා අර account එකට ගිහිල්ලා FD රේට් එක කොහොමද, lending රේට් එක කොහොමද, currency කොයි වගේ දෙයක් මොනවා වෙයිද වගේ ඇහුවට ඒක සේවාවක් නෙමෙයි. විශේෂිත උපදේශන සේවාව කියන එකට ඒක අයිති නැහැ. but ආයෝජන බැංකුවරණයට ගියාම එතනදී වෙන්නේ අර මං කිව්ව කස්ටම් සර්විස් එකක්. ඒ කියන්නේ
ආයතනයක් රිප්‍රසන්ට් කරන accountant කෙනෙක් ඇවිල්ලා ආයෝජන බැංකුව කන්ටැක්ට් කරන්නේ එයා ගිහිල්ලා හම්බ වෙන්නේ නිකන් ඩිපොසිට් එකක් දාන්න මට මෙච්චර ගාණක් ලෝන් එකක් ගන්න වගේ දෙයක් නෙමෙයි. අපේ සමාගමට අරමුදල් අවශ්‍ය වෙනවා. අපිට මිලියන 400ක් මෙන්න මේ ප්‍රොජෙක්ට්ස් වලට තමයි යන්නේ. මෙන්න මේවා අපිට මේ ලෝන්ස් ගෙවන්න තියෙනවා. මේ ක්‍රෙඩිට් එක පොඩ්ඩක් රීෆයිනෑන්ස් කරන්න තියෙනවා. ඒකින්ද අපිට මිලියන 400ක් ඕනේ. අපි මොන වගේ ක්‍රමයකටද ඒක සපයා ගන්නෙ කියලා. හරි. ඒතකොට ඕක මතක තියාගන්න ඕනේ. ඔය මං විස්තරේ ඔය කෙටියෙන් කිව්වට විභාගයේ ප්‍රශ්න අහන ආකාරය ඒ වගේ. ඒක අදම දැනගන්න විභාගයට එන ආකාරයෙන් භාගයක්ම ප්‍රශ්න එන්නේ ආයෝජන බැංකුකරුවෙකු වශයෙන් මේ කියන සිනාරියෝස් වලට මේ කියන තත්ත්වයන් වලට ඔබ උපදෙස් දෙන්නේ කෙසේද කියන එක. හරි. ඒතකොට ඒකෙදි ඕගොල්ලන් දැනගන්න ඕනේ සම්පූර්ණම සිලබස් එක කේස් ස්ටඩි ටයිප්. සම්පූර්ණ කේස් ස්ටඩි ටයිප් එකේ තමයි ප්‍රශ්න ඕකේ භාගයක් අපි ප්‍රශ්න 7න් 3ක් කියන්නේ 3ක් වගේ ඉන්නේ ඒ විදිහට. ඒකට විශේෂිත සේවා ගත්තාම අන්න ඒ වගේ කස්ටම් සර්විස් ෆන්ඩ් එකක් එනවා. අරමුදල් කළමනාකරුවෙකු එනවා. හරි. නැත්නම් අරමුදලක් පාරව තියෙන අරමුදලක් සම්පූර්ණ රිප්‍රසන්ට් කරන කෙනෙක් එනවා. ඒගොල්ලෝ අරමුදල කොහොමද විවිධාංගීකරණය කරලා ආයෝජනය කරන්නේ එක ඉන්ස්ට්‍රුමන්ට්ස් වල. හරි. ෂෙයාර්ස් වල කොච්චර දානවද? බොන්ඩ් වල කොච්චර දානවද? 3 to 5 year bonds වල කොච්චර ප්‍රමාණයක් දානවද? ඒකට දාන මොන රේටිං එකේ තියෙන සමාගම් මොන සෙක්ටර්ස් වල තියෙන සමාගම් වලද ආයෝජනය කරන්නේ බොන්ඩ් එක. ඊට පස්සේ long term යනවද? 3 months to 6 months short term කොච්චර තියෙනවද? අන්න ඒ වගේ ඒවා තමයි උපදේශන සේවාවල් කියලා කියන්නේ. හරි. ඔක රිටේල් ගණේට අපිටත් ඇප්ලයි කරන්න පුළුවන්. අපිට තියෙන පොඩි හෝ amount එකක් කියමු 50000ක ලක්ෂයක් වුණත් ওই විදිහට හිතලා ඩයිවර්ස් කරන්න පුළුවන්. බට් විශේෂිත ඒවාවල ගොඩක්ම කේට කරන්නේ අර කිව්වා වගේ මං හොඳ ඒ කියන්නේ ලොකු සමාගම් ප්‍රාග්ධනය සපයා ගන්න ෂෙයා ඉෂුව එකක්ද හොඳ බොන්ඩ් ඉෂුව එකක්ද ඩිබෙන්චර් ඉෂුව එකක්ද කියලා ගන්න උපදේශයයි අර වගේ අරමුදලක් වගේ එකකට විශේෂිත සේවාවන් කොහොමද දෙන්නේ කියන එකයි තමයි මේ විශේෂිත සේවාවන් කියන එකේ අදහස වෙන්නේ. හරි. මම හිතන්නේ ඒක ක්ලියර් කියලා. මොකද මම දන්න කොච්චර කමර්ෂල් බැංකින් කරත් ඒක ආයෝජන කියන කෑල්ල ආපු ගමන් මොකද ආයෝජන බැංකුකරණයේ කමර්ෂල් එකයි වෙන් කිරීම තමයි ඔය කරේ. ඔන්න ඕක තමයි ඒකේ තියෙන වෙනස්කම. එතකොට විභාග ප්‍රශ්නයක් මට දැන් මතක වෙන මතක් කරොත් ආයෝජන බැංකු ලංකාවේ එච්චර ප්‍රචලිත නොවන්නේ ඇයි කියලා එක සැරයක් අහලා තිබුණා. හරි. එතකොට ඒක මොකක් හරි මේ එක හේතුවක් නිසා බැංකුකරණය කිව්වට ආයෝජන බැංකුකරණය සම්බන්ධයෙන් දැනුවත් වීම ටිකක් නෙමෙයි සෑහෙන දුරකට අඩුයි. ඒ අඩු වෙන්නේ මේවත් එක්තරා විදිහට සේවා ජාලයක් නේ. ඒ වගේ ගනුදෙනු ප්‍රමාණය අඩුයි. හරි. ඒක ගැන දැනුවත් වීමට අර සාමාන්‍ය මාකටිං කියන එක ඒ වෙළඳපොළට ඒගොල්ලන් කරන මාකටිං වෙනස්. ඒ කියන්නේ normal TV advertising වගේ එහෙම නෑ. ඒකින්ද පුළුල් දැනුවත් වීමක් ගන්න ඒකේ ප්‍රචාරණය කෙරෙන විදිහ වෙනස්. හරි. ඒකට ලංකාවේ අනිත් එක මධ්‍යම පාන්තික ව්‍යාපාර වගේ තියෙන ගොඩක් ඒගොල්ලන් මේ විශේෂිත වූ මූල්‍ය උපකරණ ගැන දැනුවත් වීම අඩුයි. ඔන්න ඕවා තමයි ඇත්තටම ඕකට තියෙන උත්තර. හරි. එතකොට තව එකක් තමයි ඔය ගොඩාක් විශේෂිත සේවාවලට කිට්ටු දේවල් ගොඩක් සාමාන්‍ය වාණිජ්‍ය බැංකු වලින් ඉෂ්ට කරනවා. එතකොට අර විශේෂයෙන්ම ආයෝජන බැංකු වලට යොමු වෙන්නේ නැහැ. ඒ ගැන එතකොට දැනුවත් වීම අඩුයි. මේ වගේ එක ප්‍රශ්නයක් අහලා තියෙනවා මේක ගැන. හරි. එතකොට ඕකට අයිති වෙන මූලික සේවාවන් ඇත්තටම කියනවනම් සිලබස් එක මෙන්න මේක. සම්පූර්ණ සිලබස් එක මේකට අයිති වෙන්නේ මේක. හරි.
එතකොට ඒකෙදි ගත්තහම මේකට උපදේශන සේවාවන් සැපීම කියන එක ඉස්සලාම ලියන්න එපා. සාමාන්‍යයෙන් මේ වගේ ප්‍රශ්නත් අහනවා හැබැයි. ඒ කියන්නේ ආයෝජන බැංකුවක් සපයන සේවාවන් තුනක් විස්තර කරන්න වගේ පොඩි ප්‍රශ්නත් එනවා. හරි. එතකොට ණය සම්මේලන සේවාව. ණය සම්මේලන මේවා මම වෙනම කොහොමත් කතා කරනවා. ඒකට මේකේ දල අදහස වෙන්නේ සමහර ලොකු ප්‍රොජෙක්ට්ස් තියෙනවා. හරි. ලොකු ප්‍රොජෙක්ට්ස් මේ ලොකු කන්ස්ට්‍රක්ෂන් ප්‍රොජෙක්ට්ස් තියෙනවා. ආපහු ගත්තහම මේ හයිවේස් වගේ විශේෂයෙන්ම හයිවේස් වගේ ඒවා එක ඉන්වෙස්ටර් කෙනෙක් ඒකට ෆයිනෑන්ස් කරන්නේ නැහැ. ඒකට මේ ප්‍රාග්ධනය සපයා ගැනීම කරන්නේ නැහැ එක්කෙනෙක්. දැන් මේක ගත්තොත් මෙතන පොඩ්ඩක් හරිනම් හයිවේ වගේ ප්‍රොජෙක්ට් එකකට හරි අපි කියමු සාමාන්‍යයෙන් 20 බිලියන් මේ sorry 5 බිලියන් USD වලින් වගේ යනවා නම් පේනවමද 5 බිලියන් US ඩොලර්ස් වගේ යනවා නම් ලංකාවේ බැංකු පද්ධතියේ ඒ කැපැසිටිස් අනුව එක්කෙනෙකුට මේ තනි ප්‍රොජෙක්ට් එකේ රිස්ක් එක ගන්න බෑ. ඒ කියන්නේ ඒ තරම් විශාල ආයෝජනයක් මෙතන සිද්ධ වෙනවා. සහ ලංකාවේ 1යි 2යි 3යි ප්‍රොජෙක්ට්ස් කරලා තියෙන එකින්ද ඒකට ඇසෙස්මන්ට් එකක් ගන්න අමාරුයි මේකේ කොහොම රිටර්න්ස් වෙයිද කියලා. ඒ වගේ වෙලාවකදී ඔය ණය සම්මේලනය කියලා කියන්නේ සම්මේලනගත ණයකදී වෙන්නේ මේකට බැංකු කීපයක් හවුල් වෙලා ලංකාවේ බැංක් ඔෆ් සිලෝන් නම් ඒෂියන් ඩෙවලොප්මන්ට් බැංක් ඊට පස්සේ සිටි බැංක් කියලා හිතන්නකො සිටි බැංක් වගේ බැංකු තුනක් ඒකාබද්ධ වෙලා 221 වගේ අරමුදල් සම්පාදනය කරනවා මේ තනි ප්‍රොජෙක්ට් එකට. එතකොට ඒගොල්ලන්ට ඒ අදාළ රිටර්න් එකයි අවදානමයි දෙකම ඒකත් බෙදිලා යනවා. එතකොට මේ ප්‍රොජෙක්ට් එක ස්පොන්සර් කරන කෙනත් කවුරු හරි මේක රජය නම් රජය 1 බිලියන් දාලා හරි අරගොල්ලන්ට බෙද. එතකොට මේගොල්ලන් එක්ක ඇග්‍රී වෙන ටර්ම්ස් වෙනස්. මෙයාට අවුරුදු 30කින් පේ බෑක් එක වෙන්න පුළුවන්. මෙයාට අවුරුදු 15කින් පේ බෑක් එක වෙන්න පුළුවන්. මෙයාට අවුරුදු 10කින් පේ බෑක් එක වෙන්න පුළුවන්. හරි. සමහරට මෙයා ෆොරින් බැංකයක් හින්දා සමහරට මේකින් ෂෙයා එකක් ප්‍රොෆිට් ෂෙයා එකක් ඉල්ලන්න පුළුවන්. මේක ඉක්විටි ඒ කියන්නේ කොටස් වලට බෙදලා මේකින් 120ක හිමිකමක් ඉල්ලා සිටින්න පුළුවන්. එතකොට මම මේ කියන්න ගියේ මේ තුන් දෙනාගේ ටර්ම්ස් විවිධාකාර වෙන්න පුළුවන්. ඒක විවිධාකාර වෙන්න පුළුවන්. එකම අරමුණ මේ ෆන්ඩ්ස් හම්බ වෙන්න ඕනේ කියන එක. හරි. එතකොට මේවත් දෙන්නේ එක සැරේ නෙමෙයි. ඔයගොල්ලෝ දන්නවා හවුසින් ලෝන් එකක් වගේ එකකදී මොකද වෙන්නේ? ඒක මේ එක සැරේ ඩිස්බර්ස් කරන්නේ. ඒක සැරෙන් සැරේ ඒක ප්‍රොජෙක්ට් එක යන විදිහට තමයි මේගොල්ලන් දෙන්නේ. එතකොට වැදගත්ම දේ මේගොල්ලන් ගාවත් සල්ලි තියෙන්න ඕනේ. ප්‍රොෆිට් එක හොඳ මේ ප්‍රොජෙක්ට් එක හොඳ ප්‍රොෆිටබල් වෙන විදිහට feasible studies ඒ ඔක්කොම ශක්‍යතා අධ්‍යයන ඔක්කොම කරලා ඒ රිපෝර්ට්ස් දීලා මේගොල්ලන් ඒකට සහයෝගය ගන්න ඕනේ. නැත්තම් මේ වගේ ලොකු ප්‍රොජෙක්ට්ස් වලට කවුරුනත් ෆයිනෑන්ස් කරනවා අඩුයිනේ. දන්න බිස්නස් එකක් කරගෙන ඉන්න එක හොඳයි කියන මතේ ඉන්නේ. එතකොට මේ වගේ එකට එහෙම කන්වින්ස් කරන්න ඕනේ. හොඳ රිටර්න් එකක් තියෙනවා මේක. එතකොට මෙන්න මේක තමයි දල වශයෙන් සම්මේලනගත ණයක් කියන එකේ දල මේක පොඩි පාඩමක්. ඒක අපි කරනවා. right. ඊට ඊළඟ එක ලොකු පාඩම් දෙකක්. ඔය ඇත්තටම කියනවා නම් මේකේ තියෙන ලොකුම පාඩම් දෙක. හරි. ඒකාබද්ධ කර ගැනීම සහ ඒකාබද්ධ කිරීම සහ අත්පත් කර ගැනීම කියන එක ඒක 130ක් විතර කව වෙන මාතෘකාවක්. හිමිකම් සහ ණය නිකුතු
කළමනාකරණය සහ ප්‍රාරක්ෂණ සේවාවන් කියන එකත් 30ක් විතර කවර් වෙනවා. කියන්නේ දාගන්න සෑහෙන 50ක විතර කවරේජ් එකක් තියෙන ඒරියාස් දෙකක්. මේ දෙකත් ඒගොල්ලන් සපයනු ලබන සේවාවක් වෙනවා. එතකොට ඒකාබද්ධ වීමක් සහ අත්පත් කර ගැනීමක් කියන එක දෙක වුණාට ඒකේ පොදු අර්ථය තමයි සමාගම් දෙකක් හෝ කිහිපයක් වෙන වෙනම කටයුතු කරනවාට වඩා එකට එකතු වෙලා කටයුතු කරපුවාම ඒකේ ප්‍රාමාණික වාසි සහ මේ පිරිවැයන් ඉතුරු වෙනවා. කොස්ට් එක අඩු වෙනවා සහ ආදායම පැත්තෙන් ගත්තාම ලාභ ඒ කියන්නේ ප්‍රොෆිට් මාර්ජින්ස් ඒ දේවල් ඔක්කොම වැඩි වෙනවා කියන එක තමයි ඒකේ මූලිකම උත්ප්‍රේරකය. කියන්නේ අපි කියමු මොටිව් එක. ඇයි අපි ඒකාබද්ධ කර ගැනීමකට අත්පත් කර ගැනීමකට යන්නේ කියන එක. හරි. අත්පත් කර ගැනීමකදී මම කියන්න තමයි අත්පත් කර ගැනීමක් සිද්ධ වෙන්නේ ඊට ආකර්ෂණීය සමාගමක්. ඒ කියන්නේ දැන් අපි කියමු වාහන දාලා තියෙන එකම රේන්ජ් එකේ වාහන එකම මොඩල් එකේ එකම අවුරුද්දේ. හැබැයි එක වාහනයක් අඩු ප්‍රයිස් එකක් කෝට් කරලා තියෙනවා අරවට සාපේක්ෂව. කවුරුණත් ඒකට ටක් ගාලා ගිහිල්ලා ගන්න බලනවා. ඒතකොට අත්පත් කර ගැනීමක් සිද්ධ වන්නේත් ඒ වගේම සමාගම් ලෙවල් එකට ගියාම සමාගමක් ඒ අදාළ ඒකට નિયમિત මිලෙන් අඩු මිලියන 400ක් විතර වටින සමාගමක් මිලියන 300කට විතර යනවා. සහ අත්පත් කරගන්න යන කෙනා දන්නවා මේ බිස්නස් ඔපරේෂන් එක. දැන් එයා අයිති හොස්පිටල් එකක් අයිති සමාගමක් නම් අරකට හොස්පිටල් එකක් තියෙනවා මිලියන 400ක විතර වැලුවේෂන් එකක් තියෙන හැබැයි මිලියන 300ක විතර යනවා. හැබැයි ඒකේ ප්‍රශ්න තියෙනවා මොනවා හරි ප්‍රශ්න තියෙන හන්ද තමයි ඒගොල්ලෝ විකුණන්න යන්නේ. හැබැයි මෙයා 300ට මේක ගන්නවා. හරි. ඒ අත්පත් කර ගැනීම කරන්නේ මොකද? අර තමන් කරන ඔපරේෂන් එකට තව එක්ස්ටෙන්ඩ් එකක් කරගන්න. තව පුළුල් කර ගැනීමට. එතකොට ඒ අදාළ වෙළඳපොළ අත්පත් කර ගැනීම සිද්ධ වෙනවා. එතකොට අත්පත් කර ගැනීම ලාභදායී වෙනවා. නැත්නම් ඒ වගේ සමාගමක් ආය පටන් ගන්න ආය මිලියන 400 500ක් යනවා. ඊට වඩා ලාභයි මිලියන 300කට එක ගන්න එක කියන තර්කය තමයි එතන තියෙන්නේ. එතකොට ඒකාබද්ධ කිරීමයි අත්පත් කර ගැනීම හා සම්බන්ධ සේවාවන් ඒකේ ඩිෆෙන්ස් මෙකනිසම් එකේ ගොඩක් පාඩම් මේව එකක් තියෙනවා. ඉතින් අන්න ඒවා සඳහා ඒකාබද්ධ වෙන්න සමාගමයි ඒක කරන සමාගමයි ඒකට ලක් වෙන සමාගමටයි අදාළ උපදේශනයන් ඒ කෝඩිනේෂන් එක සල්ලි ට්‍රාන්ස්ෆර් එක ඒ ඔක්කොම සම්පූර්ණ ස්මූත්ලි වෙන්න ආයෝජන බැංකු ඒ අදාළ ඒ ස්ථානවලදී සේවාවන් සපයනවා. හරි. ඒ වගේ ප්‍රමාණයක් මේකට ඩිස්ක්‍රිප්ෂන් එකේදී මම හිතන්නේ තේරෙන්න ඇති එක දලවස්. සර් අත්පත් කර ගන්නවා කියන්නේ සල්ලි දීලා ගන්න එකද සාමාන්‍යයෙන්? ඒ කියන්නේ ඒකාබද්ධ වීම මෙහෙමයි. ඒකාබද්ධ වීමේ සරල අදහස වෙන්නේ දෙකක් සහයෝගයෙන් කම්බයින් වෙනවා. ඔව්. ඒ කියන සමාගමේ ඕන B කියන සමාගමේ ඕන එක කතා වෙලා ඒගොල්ලන් සහයෝගයෙන් ඒකාබද්ධ වෙනවා. මොකද මම මිලියන 100ක් ප්‍රොෆිට් ගන්නවා B කියන සමාගම මිලියන 150ක් ප්‍රොෆිට් ගන්නවා. අපි දෙන්න එකතු වුණොත් මිලියන 300ක ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන්. ඒකින්ද අපි ඒකාබද්ධ වෙමු. අපි දෙන්න එකතු වෙමු කියන එක. හරි. ඒතොර ඒකාබද්ධ වීමකද හැබැයි දෙකේම වෙන්නේ එකතු වීමක්. ඒක වෙනසක් නැහැ. අත්පත් කර ගැනීම කියන්නේ A කියන සමාගම B කියන සමාගම එයාගේ යටතට ගන්නවා. අත්පත් කර ගැනීමකදී සම්පූර්ණ ඒකට මේ සම්පූර්ණ යටත් කරගන්නවා. එයාගේ එක්ක ප්‍රොපර්ටිස් ඔක්කොම පර්චේස් කරලා නැත්නම් ෂෙයාර්ස් 51ක් ගත්තාම ඒක අත්පත් කර ගැනීම කියන එක වෙනවා. ඒකේ රේෂියෝස් උයි ඔක්කොමත් එක්ක මම සම්පූර්ණ චැප්ටර් එක යනකොට මේව කරන්න විශේෂ පාඩමක් 100ට 80ක 90ක ෂුවර් එකක් තියෙනවා හැම සැරේම වගේ ඕකෙන් ප්‍රශ්නයක් එනවා කියන එක. 110ක් තියාගන්න බට් අනිවාර්ය වශයෙන්ම ඉතින් මේක 30ක් විතර රිප්‍රසන්ට් කරනවා.
හරිද? ඔයගොල්ලන් අන්මියුට් කරලා මේව කරන්න පුළුවන් මට අන්මියුට් කරන්න බෑ මෙතනින්. ඒකින්ද ඔයගොල්ලන්ට අන්මියුට් කරලා අහන්න පුළුවන්. right නැත්නම් මැසේජ් එකක් දාන්න නිකන් අවුල් වගේ නම් මේව දාන්න අන්මියුට් කරගෙන මේව වටේ පිටි සද්ද පද්දාර එහෙම තියෙනවා. හරි. එතකොට හිමිකම් සහ ණයනිකුතු කළමනාකරණ හා ප්‍රාරක්ෂණ සේවාවන් කියන එක වෙන්න ඕනේ. කළමනාකරණ කමා ප්‍රාරක්ෂණ සේවාවන්. මට කවුරුහරි කියන්න පුළුවන්ද මේවා ඔයගොල්ලන්ට ඊමේල් එකේ හරි ආවද කියලා මේ ටියුට් නැත්තම් ඔයගොල්ලන්ට පේනව විතරද? ආවා සර්. ආවා. ඊමේල් එකේ ආවද? ඊමේල් එකේ ආවනේ. හරි. ඔයගොල්ලන් ගාව තියෙනවනේ. අපි බලමු මොකද මගේ ඔක්කොම යන්නේ ටියුට්ස් වලින් මේ ඔක්කොම තියෙන්නේ ටියුට්ස්. හරි. ප්‍රසන්ටේෂන් එකක් තියෙනවා. ඒකට ගොඩාක් ටියුට්ස් වලින් යන්නේ. ලියන ඒවත් තියෙනවා. ඉතින් දැන් මේ සෙටප් එකේ ලියන එක ප්‍රැක්ටිකල් නෑ. ඒක පස්සේ බලමු. ඒ වුණා තේරුම් නැත්නම් ශනිකව අනිත් පැත්තට අහන්න. දැන් නම් යන්නේ බ්‍රීෆ් එකක් මෙතන. හරි. එතකොට හිමිකම් සහ ණයනිකුතු කළමනාකරණය කියන්නේ එකක්, ප්‍රාරක්ෂණ සේවාවන් කියන්නේ එකක්. එතන ක්‍රම එකක් දාගන්න ඕනේ. එතකොට හිමිකම් සහ ණය කියන එක මම හිතන්නේ ඔයගොල්ලන්ට A level O level වගේ දැනුමයි වල සයන්ස් කරපු අය ඇති හින්දා මම කියන්නම් හිමිකම් කියන්නේ සමාගමකට අයිතිවාසිකමක් පෙන්වන්න පුළුවන් දෙයක් හිමිකමක් කියන්නේ. එතකොට ඒකට මේන්ලිම මේ මූලික වශයෙන්ම අයිති වෙන්නේ කොටස් කියන එක. සාමාන්‍ය කොටස්. එතකොට කොටස් වර්ගීකරණයක් තියෙනවා. ඒක වෙනම අපි කරනවා. එතකොට ණය කියන්නේ සමාගමට බැඳීමක් නැහැ. ඒ කියන්නේ සමාගමෙන් කොටසක් හිමිකමක් ඒ කියන්නේ අයිතියක් වශයෙන් කිසිම කෙනෙකුට යන්නේ නැහැ. හැබැයි ඒ ණය ගෙවන්න ඕනේ එක ටර්ම්ස් වලට. ඒ කියන්නේ ටර්ම්ස් කියන්නේ යම් කිසි මේ අපි ඇග්‍රී වෙච්ච මොනවා හරි පොලියකට. හරි මොනවා හරි කන්ඩිෂන් එකකට ආපහු ගෙවලා අදාළ කාලේ ඉවරුණායින් පස්සේ ආයේ සමාගමත් එක්ක ගනුදෙනුවක් නැහැ. හැබැයි හිමිකම් කොටස් කවදාවත් එක්ස්පයර් වෙන්නේ නැහැ කියලා දන්නවනේ නේද? කොටස් කියන ඒවා කවදා හරි ඉතින් අතට හම්බ වෙනවා නම් හම්බෙන්නේ සමාගමම වැහෙන්න ඕනේ ඉතින්. එතකොට ගත්තාම ඔය ලොකු බැංකු වල එහෙම ෂෙයාර්ස් තියාගත්තාම ඔයගොල්ලෝ මං හිතනවා ෂෙයා මාකට් වල එහෙම ටිකක් ට්‍රේඩ් කරලා ඇති කියලා. මැසේජ් එකක් දානවාද එහෙම කරනවා නම් කවුද කරන්නේ? කවුද කරලා තියෙන්නේ? කවුරුම නැද්ද? කවුරුද අහගෙන නැද්ද? නැති බවයි පෙනියන්නේ. කොහොමත් කලින් ක්ලාස් වලත් එහෙම කරපු කට්ටිය හිටියේ නැහැ. කමක් නැහැ. හරි. එතකොට දැන් කමක් නැත්නම් ඇත්තට බැංකු වල පැත්තේ ඉන්නවා නම් ඒ ටිකක් දැනගන්න ඕනේ. ඒතර දැන් බැංකු වගේ ෂෙයා එකක් බැංකුවක වැටෙනකන් වගේ කවදා හරි සෙටල් වෙනකන් ඉන්නවා නම් ෂෙයාර්ස් කවුරුත් ගන්නෙ නැහැ. ඒගොල්ලෝ අද ගන්නෑ. සම්පත් බැංක් ෂෙයා එක කවදා හරි සම්පත් බැංක් එක මේ විසුරුවා හරලා ඔයගොල්ලන්ට අදාළ මුදල් ගෙවනකන් ෂෙයා එක රියලයිස් කරන්න බැරි නම් සල්ලි කරන්න බැරි නම් කවදාවත් ගන්න. අන්න එතකොට තමයි ඔය කියන කොටස් වෙළඳපොළ කියලා ඔය World Trade Center එකේ ඒ දාගෙන ඔය ද්විතීයික වෙළඳපොළ සෙකන්ඩරි මාකට් එකක් ඔපරේට් වෙන්නේ. ඒක හරි ඇක්ටිව්. ලංකාවේ හරි ඇක්ටිව්, ලෝකෙත් ඇක්ටිව්. දැන් ණය නිකුතු ඒ කියන ණය උපකරණ වෙළඳාම් වෙනවා. ඒ කියන වෙළඳපොළේම ඒ සිස්ටම් එකේම ඒකේ සෑහෙන ලික්විඩිටි එකක්, ද්‍රවශීලතාවයක් තියෙනවා. right? එතකොට හිමිකම් සහ ණය කියන එකේ වෙනස ඒකයි. හරි? එතකොට හිමිකමේ අයිතියක් රිප්‍රසන්ට් වෙන්නේ ඔයාට රිටර්න් එක ගැරන්ටීඩ් නෑ. ඩිරෙක්ටර්ස්ලා ඒ ඩිරෙක්ටර් බෝඩ් එක ඩිසයිඩ් කරන ඩිවිඩන්ඩ් එකක් තමයි ඔයාලට හම්බෙන්නේ. කොච්චර ප්‍රොෆිට් ගත්තත් ඩිවිඩන්ඩ් නොදීන්න පුළුවන්. දැන් සාමාන්‍ය වශයෙන් බැංකු ටික නම් සාමාන්‍ය ප්‍රමාණයක් ඩිවිඩන්ඩ් රෙගියුලර් ගෙවාගෙන යනවා. බට් මේ අනිත් සෙක්ටර්ස් වල අනිත් ඒවා නම් සමහර ඒවා
හෝල්ඩ් කරනවා. ඒතකොට සමාගමේ දියුණුවට ඒ ලාභාංශ තියාගන්නවා හැටියට ඒගොල්ලන් ක්‍රියාත්මක වෙනවා. නමුත් ණය නිකුතු හරි එතකොට මේ බිල්ස් ඇන්ඩ් බොන්ඩ්ස් කියන ඒවා හරි බිල්පත් සහ බැඳුම් කර වගේ කෙටි කාලින දිගු කාලීන ණය කියන ණය උපකරණ ඒව වලට ස්ථාවර පොලියක් ගෙවිය යුතුමයි. හරි ස්ථාවර හරි පාවෙන හරි පොලියක් ඒ નિયમિત කාලයට මාස 3ට හෝ 6ට හෝ අවුරුදු පතා ගෙවිය යුතුමයි. අන්න ඒකයි මේ දෙකේ වෙනස. එතකොට ණය නිකුතුවක් වුණොත් මම නිකන් ණයකාරී සමාගම ණයකාරී අරක අයිතිකාරී. එතකොට ඒකයි මේ දෙකේ වෙනස. එතකොට සමාගමක් මම අර දැන් කලින් කිව්වා වගේ සමාගමක කෙනෙක් ඒගොල්ලන්ට සල්ලි ඕනේ මිලියන 400ක් ප්‍රොවයිඩ් කරන්න ඕනේ. ඇවිල්ලා ඉඳගෙන ආයෝජන බැංකුවකින් අහනවා මම මොකද්ද කරන්න ඕන? හොඳම විදිය කියලා ඒ සමාගම කියන්නේ ඒ සමාගමට අඩුම පොලියකින් අඩුම කන්ඩිෂන් එකකින් ලබා ගන්න පුළුවන් ණය මාර්ගය මොකක්ද කියන එක. දැන් සාමාන්‍ය ඩොමෙස්ටික් ඕගොල්ලන්ට අපිට ගියාම කවුන්ටර් එකේ ඉඳගත්තාම ඉතින් හවුසින් ලෝන් එක, පර්සනල් ලෝන් එක, ක්‍රෙඩිට් කාඩ් අගේන්ස්ට් හරි මොකක් හරි එහෙම මේව කරොත්. හැබැයි සමාගමක් හැටියට සමාගමට තියෙනවා ඊට වඩා විශාල පරාසයක උපකරණ තියෙනවා. එතකොට ආයෝජන බැංකුව සජෙස්ට් කරන ඉස්සලම ඔයාලට හිමිකම් නිකුතුවකට යන්න පුළුවන්. ඔය මං කියන්නේ නිකුතු කළමනාකරණය. හිමිකම් නිකුතුවකට යන්න පුළුවන්. නැත්තම් ණය නිකුතුවකට යන්න පුළුවන්. දැන් ඕගොල්ලන් දන්නවා ඒකේ වෙනස්කම මොකක්ද කියලා. හරි. හිමිකම් නිකුතුවම ණය නිකුතුව. ඒතකොට ඒ වගේ එක බලනකොට අර සමාගමේ අයිතිකාරයෝ මේන් ෂෙයා හෝල්ඩර්ස්ලා හරි කවුරු හරි කැමති නැත්තම් තමන්ගේ හිමිකමෙන් කොටසක් ඩිස්පෝස් කරලා මේ මාකට් එකට නිකුත් කරලා වෙළඳපළට සල්ලි ගන්න කැමති නැත්තම් ඒ කියන්නේ මගේ කොටස් මගේ තියෙන 157ක් මයි 57න් අල්ලන්න බෑ. හරි 100%ක් ඕන් සමාගමන්න හරි ෂෙයා ඉෂුව ගැන කතා කරන්න. මං ඒකට කැමති නෑ මං ඒකෙන් දෙන්නේ නෑ. කිව්වොත් ඊළඟ ඔප්ෂන් එක අනිවාර්ය වශයෙන්ම ණය නිකුතුවක්. එතකොට කොයි වගේ කාලයකටද යන්න හොඳ? කෙටි කාලීන කාරක ප්‍රාග්ධනය නිකම් අපිට රිවෝල්ව් මනි එකක් ඕන නම් අපිට ඩේ ටු ඩේ ඔපරේෂන් වලට සල්ලියක් ඕන නම් අපි අනිවාර්ය වශයෙන්ම ලොං ටර්ම් නිකුතුවකට යන්නේ නැහැ. අපි යන්නේ 3 months හරි 6 months බිල් එකක් මේව කරලා කොහොම හරි ඒක රෝල් අවුට් කරගන්නවා. හරි ඒක නිකන් හවුසින් ලෝන් එකක් ඇප්ලයි කරලා මේ පොඩි කෙටි කාලීන එකක් කරනවා වගේ එහෙම කරන්නේ නැහැ. ඒ වගේ එකක් ගන්න අපි දිගු කාලීන ප්‍රොජෙක්ට් එකකට. ඒකට සමාගමේ දිගු කාලීන මොකක් හරි ප්‍රොජෙක්ට් එකකට නම් අනිවාර්යයෙන්ම රෙකමන්ඩ් කරන ඉතින් ෂෙයා ඉෂුව එකක් ඉස්සලාම රෙකමන්ඩ් කරනවා. ඒක නැති වුණොත් බැඳුම් කරන නිකුතුවකට යන්න හොඳයි. එතකොට සමාගම රේට් කරන්න ඕනේ. ඒ අදාළ බැඳුම් කරේ රේට් කරන්න ඕනේ. ඊට පස්සේ මාකට් එකේ කොච්චර අපිට ඉන්ට්‍රස්ට් එකක් ගෙවන්න වෙනවද? දැන් මාකට් එකේ ඉන්ට්‍රස්ට් රේට් එක කීයද කියලා බලලා ඒව චෙක් කරලා ඒක අදාළ නිකුතුව කළමනාකරණය කිරීමේ ඒ ඉෂුව එක මැනේජ් කරන සම්පූර්ණ ක්‍රියාවලිය තමයි ඔතනදී අදහස් කෙරෙන්නේ. එතකොට ඒක ඇත්තටම කියනවා ඕක එකට දැම්මත් කමක් නැහැ. ආයෝජන බැංකුව සපයන සේවාවන් තුනක් කියනවා හිමිකම් සහ ණය නිකුතු. මේ කළමනාකරණය ඒකාබද්ධ වීම සහ අත්පත් කර ගැනීමේ සේවාවන් කියන එක මේන්ම ඒවා ඒරියාස් දෙකක්. මම හිතනවා ඒ ටික තේරෙන්න ඇති කියලා කිව්වට බෝරින්ද දන්නේ මට මේවත් එච්චරම යූස් කරන්න මේකේ එකක් නෑ අවස්ථාවක් නෑ. ඒතර ප්‍රාරක්ෂණය කියන එක මම හිතන්නේ දන්නවත් ඇති. ප්‍රාරක්ෂණය අන්ඩර්රයිටිං කියලා කියන්නේ දැන් අර වගේ අර නිකුතු කළමනාකරණයටම අදාළ වෙච්ච සේවාවක්. ඒ වගේ නිකුතුවක් කරනකොට ඒක ඉන්ෂුවර් කරනවා වගේ වැඩක්. මිලියන 400ක දැන් අරයා කැමති වුණා කියමුකෝ අපි හිමිකම් නිකුතුවකට. හිමිකම් නිකුතුව මිලියන 400ක් කරපුවාම එයාටවත් ආයෝජන බැංකුවටවත් වෙළඳපළටවත් සාමාන්‍ය ඉන්වෙස්ටර්ටවත් කාටවත් ගැරන්ට් වෙන්න බෑ මේ මිලියන 400ක ෂෙයාර්ස් අපි කියමු මිලියන 40ක් ෂෙයාර්ස් රුපියල් 10 ගානේ ඉෂු කරනවා කියලා.
හරි අපිට කියන්න බෑ මේ මිලියන 40ම විකිනේ කියලා. ඕන පේන්නේ නැතිනේ. එතකොට 40 million shares at 10 rupees අපිට ගැරන් කරන්න බෑ කාටවත් ගැරන් කරන්න බෑ මේක විකිනේ කියලා මිලියන 40ක් shares තියෙනවා ඒකට ෆික්ස් වෙච්ච ආයෝජකයෝ නැහැ shares 100 200 500 1000 ලක්ෂය ලක්ෂ 5 සමහරට ඉෂුව එකටම දානවා සමහර අය එහෙමත් වෙනවා ඒතකොට ඒ වගේ අපිට ගැරන් කරන්න බැරි දේ තමයි මේකම විකිනේයිද කියන එක දැන් ලංකාවේ දැන් අද තත්ත්වය ගත්තොත් කොරෝනා එකෙන් පස්සේ සෑහෙන ඉකොනොමි එකේ ඩවුන් ටර්න් එකක් තියෙනවා මිනිසුන්ගේ අවශ්‍යතා අත්‍යවශ්‍ය දේවල් වලට විතරයි මූව් වෙන්නේ ඔය ඉන්ෂුරන්ස් වගේ ඒවා වාහනේ අත්‍යවශ්‍ය නොවන රිපෙයාර් ඒ වගේ ඒවට යන්නේ දැන් මේ වගේ කාලෙක මාකට් එක දැන් මේගොල්ලන්ට ඕනෙමයි ෂෙයාර් ඉෂු එකක් කරන්නමත් වෙනවා එතකොට මේ වගේ ඉෂු එකක් කරොත් අපිට පොඩි සැකයක් තියෙනවා මේක සම්පූර්ණ 40 million shares යයිද කියන එක එතකොට 30 million විතර ගියොත් 30 million එතකොට මිලියන 300යි දැන් මේ මෙතන ආයෝජකයා ඒ සමාගම ඇවිල්ලා වාඩි උනේ මිලියන 400කට එතකොට මිලියන 300 ආවොත් එහෙම එයාට අවශ්‍ය වෙන වැඩේ ආයෙ කරගන්න බෑ හවුසින් ලෝන් එකක් ගන්න ඇවිල්ලා ඒකේ භාගයක් දුන්නොත් වැඩක් නැහැ ගෙදරින් භාගයයි එතකොට ඉන්නත් බෑ අන්න ඒ වගේ තමයි සමාගමකට ඊට වඩා බරපතලයි මොකද ආපහු මාර්ග හොයන්න බෑ ඒගොල්ලන්ට ඉතුරු මිලියන 100 හොයාගන්න ආපහු වටේ දුවන්න බෑ අනිත් දේවල් මොගේජ් කර එහෙම බෑ හරි එතකොට මෙන්න මේක ඇත්තටම ඉන්ෂුවර් කරන එක මේක රක්ෂණය කිරීමක් තමයි ඔය කියන ප්‍රාරක්ෂණයේදී වෙන්නේ ඔය ප්‍රාරක්ෂණ සේවාවන් කියන්නේ ඒකෙදි වෙන්නේ මොකද්ද මිලියන මේකෙන් 30ක් ගියොත් මිලියන 30 හරි ඉන්වෙස්ටර් ගේ ඉතුරු මිලියන 10 අපි ගන්නවා මේක අන්ඩර්රයිටර් එයා ගැරන්ට් වෙනවා එයා සහතික වෙනවා සම්පූර්ණ මේක මගේ ෂුවර් මිලියන 40ම නොගියත් මම ඒ මිලියන 40 අරගෙන එතකොට මේකට යම් කිසි charge එකක් ආයතනයේ අන්ඩර්රයිටර්ට ගෙවනවා සහ මෙයාට ගැරන්ටි එකක් තියෙනවා මේ මිලියන 40 මේ මිලියන 400 මෙයාට ලැබුණාය කියන එක හරි ඒක මේ අදාළ අරමුදල ඒ සුරක්ෂිතභාවය ඒ නිකුත් කිරීම 100% සාර්ථකයි කියන එක එනවා මේ අන්ඩර්රයිටර් through යනකොට එතකොට නිකුතුව කළමනාකරණය කිරීමේ නිකුතුවේ සියලුම සම්බන්ධීකරණ කළමනාකරණ කටයුතුත් එක්ක ප්‍රාරක්ෂණයක් සිද්ධ කරනවා සහ තව එකේ වාසියක් තියෙනවා මේ ඒකේ තව වාසියක් තමයි මේ ඒ අන්ඩර්රයිටර්ගේ සමාගමයි දෙන්නම සමාගම ප්‍රමෝට් කරනවා ප්‍රචාරණය කරනවා එතකොට ඒගොල්ලන්ට නිකම්ම ඔටෝමැටිකලි වක්‍ර විදිහට ප්‍රචාරණයකුත් සිද්ධ වෙනවා අන්ඩර්රයිටර් හරහා එතකොට අපි මූල්‍ය උපදේශන සේවා ආයෝජන කළමනාකරණ සේවා මේවා එකට කම්බයින් කරලා ගත්තත් කමක් නෑ ඒකට ඒකත් සපයන විශේෂිත සේවාවක් තමයි එතකොට මේ දෙකෙන්ම කියවෙන්නේ අර මං කලින් කිව්වා වගේ අදාළ නිකුත් කිරීමට නිකුත් මේ නිකුත් කිරීමකට නෙමෙයි නිකුත් කිරීමකට හෝ නැත්නම් තමන්ගේ තියෙන අරමුදලා හරි අතිවිශාල ඒ කියන්නේ ප්‍රාග්ධනයක් ඒක සල්ලි වලින්ම වෙන්න ඕනේ නැහැ ඒක ජුවලරි වෙන්න පුළුවන් ලෑන්ඩ් ඇන්ඩ් ප්‍රොපර්ටි වෙන්න පුළුවන් එස්ටේට් ඒ කියන්නේ වතු වගේ ලොකු වැවිලි මේවා එකක් තියෙන ප්‍රොපර්ටි එකක් තියෙනවා ඒ ඕන එකක් මැනේජ් කරන
විශේෂිත සේවාවල් තමයි ආයෝජන කළමනාකරන සේවාවල් කියන්නේ. මූල්‍ය උපදේශන සේවාවන් එක එක අරමුදල් අර මං කිව්වා වගේ කලින් කිව්වා වගේ විවිධ අරමුදල් තියෙනවා සහ මේ රක්ෂණ වගේ ආයතනවල අරමුදල් තියෙනවා. එතකොට මේ හෙජ් ෆන්ඩ්ස් කියලා තියෙනවා. කීප දිනක එකතු වෙලා හදන ෆන්ඩ්ස් එක කාටවත් ඒවා ආයෝජනය කරන්න බෑ. දැන් අර රක්ෂණ අරමුදල වගේ මේවා කරන්න බෑ. යුනිට් ට්‍රස්ට් කියලා තියෙනවා. ඒකක බාර සමහරට අහලා ඇති. ඒකත් පොඩි කොටසක් අපි කරනවා. ඒකක බාර අරමුදල් කියනවා. අන්න ඒ වගේ කියන විශේෂිත සේවාවන් ආයෝජන උපදේශනය සහ මූල්‍ය උපදේශන කියන විශේෂ සේවාවන් තමයි ආයෝජන බැංකුවකින් සිද්ධ වෙන්නේ. එතකොට ඒ වෙනකන් දල අදහසක් තියනවද ඕගොල්ලන්ට ආයෝජන බැංකුවක සේවාවන් කියලා ගත්තහම? නැත්තම් ඔහේ අහගෙන ඉන්නවද? ඔහේ අහගෙන ඉන්නත් එපා. මේ මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. කීප දෙනා ඉන්නේ. අවුලක් නැහැ, ඩිස්ටර්බන්ස් එකක් නැහැ. ආරක්ෂණ සේවාවන් කියන්නේ අර අන්ඩර්රයිටින් කොට ඒක අපි දැන් හිතන්නකො කම්පැනි එක වෙනම අපි දෙනවද මෙයාට ප්‍රොමෝට් කරන්න කියලා මේ ඉෂාස් නැත්නම් කොහොමද ඒක වෙන්නේ? නෑ ඒක මේ මම පස්සේ ලොකු පාඩමක් කරනවා. ඒකට කොහොමත් ඒකෙදි වෙන්නේ මේ අන්ඩර්රයිටර් ඉදිරිපත් වෙනවා. මෙතනදී අන්ඩර්රයිටර් ඉදිරිපත් වෙනවා. ඒ ඉදිරිපත් වෙන්නේ ප්‍රොමෝට් කරන්න නෙමෙයි කියනවා. එයා ඉදිරිපත් වෙන්නේ මේ නිකුතුව කරනකොට ඒකේ ෂෙයාර්ස් ඉතුරුනොත් මම ගන්නවා කියන එක. ඒක තමයි එයා කියන්නේ. ඊමට දැන් මෙයාගේ පැත්තින් බැලුවොත් මෙයා මොකද කරන්න ඕනේ? ඔයා විකුණ ගන්න මං ඉන්නම් ඉතුරුනොත් ඉතින් ගන්න එකනේ කියලා සල්ලි ලැහැත්ති කරගෙන ඉන්නේ නැහැ. මොකද මෙයා ෂෙයාර්ස් ගන්නෙ නැහැ. මෙයා අනිවාර්යෙන් ඔය කියන අපි කියමු ABC කියන ඒ ෂෙයා එක කාට හරි එයා දන්න අයට විකුණලා කොහොම හරි විකුණලා දෙනවා. එතකොට මේ අන්ඩර්රයිටර් කියන්නේ මේ අතරමැදියෙක් වගේ කෙනෙක්ද? ඔව් අතරමැදිකරණයක් කරනවා. දැන් මේකෙත් බේසිස් දෙකක් තියෙනවා. දැන් ගියොත් සම්පූර්ණ පාඩම වගේ කරනවා. මේකේ බේසිස් දෙකක් තියෙනවා. එක තමයි 40 මිලියන්ම මෙයා පර්චස් කරලා මෙයා විකුණනවා. ඒක ලංකාවේ සිද්ධ වෙන්නේ නැහැ. හරි ෆන්ඩ් බේස්. ඒ කියන්නේ ෆන්ඩ් බේස් කියන්නේ FUND ෆන්ඩ් බේස්. ඒ කියන්නේ මෙයාගේ අරමුදල් යූස් කරලා සම්පූර්ණ මේ අරමුදල මේ ෂෙයාර්ස් ටික එයාට අරගෙන එයා විකුණනවා. එයා ෆී එකක් ගන්නවා. ඒක charge එක වැඩි කොහොමද? මොකද මේක ලොකු ගාණක් එයා ඉන්වෙස්ට් කරනවා එතන. නම්බර 2 මෙයා කියනවා ඔයා සාමාන්‍ය විදිහට ඔයාගේ නිකුත් කිරීම කරන්න ප්‍රොමෝෂන් කරන්න ඒව මේ ඔක්කොම කරන්න. බැරි වෙලාවත් ඒ ඉෂුව එකේදී ඉතුරු වුණත් මම අනිවාර්යෙන් ඒක ගන්නවා කියලා. එතකොට එයාගේ පැත්තෙන් මොකද එයා කරන්නේ? එයා නිකන් ඉන්නේ නැහැ. එයා අනිවාර්යෙන් මේක ප්‍රොමෝට් කරනවා අර පැත්තේ. මේ ෂෙයා එක ගන්න. දැන් NDB ඉන්වෙස්ට්මන්ට් බැංක් එකකින් මේක කරනකොට NDB බැංකුවට අනිත් බැංකු වලට මෙයා අන්ඩර්රයිටර් NDB ඉන්වෙස්ට්මන්ට් බැංක් එක ප්‍රොමෝට් කරනවා. ඒක කරලා ඒක ෂෙයාර්ස් පුළුවන් තරම් යවනවා. සමහරට මෙයා ඔක්කොම යවන්න පුළුවන්. ඒකට මෙයාත් විකුණලා තියෙනවා. එතකොට මෙයා charge එක ගන්නවනේ කොහොමද? ඒ charge එක එතකොට එයාට නිකම්ම හම්බ වෙනවා. එයාට වෙන අතුරු කලබල මොකවත් නැහැ මේ ෂෙයාර්ස් ටික විකිණලා. එතකොට එයාත් අනිවාර්යයෙන්ම ෂෙයාර්ස් ප්‍රොමෝට් කරන්න ඇක්ටිව්ලි එයා කන්ට්‍රිබියුට් වෙනවා. ඒක නෙමෙයි අරමුණ. මේකේ ඉතුරු වුණොත් ෂෙයාර්ස් ටික ගන්න කියන එක තමයි අන්ඩර්රයිටින් කියන එකේ මේන් පර්පස් එක. හරිද? හරි සර්. ඒක පාඩමක් කරනවා ඒකෙදි. right එතකොට ඕක මේක තියෙනවා නම් NDB investment bank කියන එක ndbib.com කියන එක ඔයගොල්ලන් පස්සේ ඔක සේව් කරගෙන වෙබ් එක බ්‍රවුස් කරන්න දැනට ලොකු අයිඩියා එකක් ගන්න බෑ. ඒ වුණාට ඕක ඒගොල්ලන්ගේ තියෙනවා සයිට් එකේ ෆුල් කම්ප්‍රිහෙන්සිව් මේක ඇත්තටම දැන් ඕල්මෝස්ට් ඉතින්
ආයෝජන බැංකු කටයුතු ලංකාවේ සිද්ධ කරන ආයතනය වෙන්න NDB එකකින් තමයි ගොඩක් ඒවා කරන්නේ. ඒකේ තියෙනවා ගොඩක් tabs. එතකොට ඔය securitization place කරපු ඒවා, equity issues, debt issues කරපු ඒවා, ඊට පස්සේ මේ loan, syndicated loans, ඔය මුදල් සම්මේලන ගත ණය, ඒ දේවල් ඔක්කොම කරපු ඒවා හිස්ටරි එකත් එක්ක සම්පූර්ණ කැපිටල් එක කොච්චරද ගත්තේ කියන ඔක්කොම විස්තරේ තියෙනවා. පොඩි බ්‍රීෆ් ඩිස්ක්‍රිප්ෂන් එකක් එක්ක. ඒක දැන් බැලුවත් කමක් නැහැ. පස්සේ බැලුවොත් ඔයගොල්ලන්ට තවත් ඊට වඩා හොඳට තේරෙයි. ඒකට ඒක ටිකක් මතක තියාගන්න හෝම්වර්ක් එකකට ඕගොල්ලන් පොඩ්ඩක් කරන්න. ඊට අමතරව රාජ්‍ය උකස් සහ ආයෝජන බැංකුව, කැපිටල් අලයන්ස්, ඒෂියා කැපිටල් කියනවා ෆුලි ආයෝජන බැංකු ගණයට වැටෙන්නේ නැහැ. ඒකට ගොඩක්ම ආයෝජන බැංකු සේවාවන් සපයන තත්ත්වයකට ඒගොල්ලන් දැන් ඩිවෙලොප් වෙලා තියෙනවා. securitization කරනවා, මේ ප්ලේස්මන්ට් කියන්නේ මේ නිකුතු කළමනාකරණය හා සම්බන්ධ දේවල් ගොඩක් ඒවා කරනවා. හරි. එතකොට ඕකෙදි තමයි ඇයි ලංකාව තුල ආයෝජන බැංකු වල ව්‍යාප්තිය අඩු කියන එක. ඒකට මම කියපු ඒවා පොඩ්ඩක් ඒකේ මතක තියාගන්න. ඔය ටික ඉන් ඩීටේල් කතා කරනකොට ඕගොල්ලන්ට ඒක පැහැදිලිව මේව වෙනවා. මේ ඔයකින් එක ගත්තාම මේකේ සේවාවන් තියෙනවා. right. එතකොට ඔය ජාත්‍යන්තර නීති නම් දැන් මේ මම ගැන පොඩි හිස්ටරි එකක් කියන්න ඕනේ. දැන් මේක ආයෝජන බැංකුකරණය කියන පටන් ගත්තේ 2014 මාර්තු, මම හිතන්නේ 14 මාර්තු හරි සැප්තැම්බර් හරි. එදා ඉඳන් මේ සබ්ජෙක්ට් එක මේ සිංහල මීඩියම් මේක කරන්නේ මම. එතකොට මම එදා ඉඳන් මේ ඕකේ ට්‍රැක් එක තියෙනවා. හරි. එතකොට ඔය පේපර්ස් වල ආපු විදිහ ඒව මේවා. ඒකින්ද ඔන්ලයින් හරි මේක ක්ලාස් එකට ආවට පස්සේ හරි ඔය කොයි විදිහෙන් හරි හොඳට attentive අහගෙන ඉන්න. ඔය පැය 2.5නේ ඒක මේව කරගන්න එපා. ඒකින්ද අනිවාර්යයෙන්ම ඒ ටික ඇබ්සෝබ් කරගන්න දැන් පුළුවන් තියෙන මේ රිසෝසස් පුළුවන් තරම් යූස් කරලා. හරි. ඒකයි මම කියන්නේ ප්‍රශ්න අහන්න ළමයි ටික දෙන ඉන්නේ. ඒකින්ද අහන්න අන්මියුට් කරලා ඕන වෙලාවක. හරි. දැන් මම ඒකට ගියේ දැන් ඒ සම්පූර්ණ මේ ආයෝජන බැංකු මේ සබ්ජෙක්ට් එකේ ඉතිහාසයේදී මේ ආයෝජන බැංකුකරණයේ ඉතිහාසය සහ ඔය නීති කියන කොටස ඇහුවේ මුලදීම 2014 වගේ දිහායුවේ. එතනින් පස්සේ එච්චර ගොඩක්ම ඒක ප්‍රයොරිටයිස් කරලා තිබ්බේ නෑ. ඒක වැඩි අහන පැත්තට තිබ්බේ නෑ. ඒකින්ද ඔය ටික දල වශයෙන් බලා ගන්න මේක වෙන්නේ මොකද්ද කියන එක විතරක් ලොකුවට ඒක එච්චරම අවශ්‍ය නොවෙන්න පුළුවන්. කෙටි ප්‍රශ්නයකට එන්න පුළුවන් ලකුණු තුනකට වගේ. ඒකින්ද ඒ හා සමානුපාතිකව ඔයගලගේ වේට් එක දාන්න දෙන්න. right. එතකොට මම අනිත් එකකින් කරන්න මේක මේ ප්‍රසන්ටේෂන් එක උනාට ඕගොල්ලන්ට මෙන්න මේ ෆයිල් එක ආවද? කවුරු හරි අන්මියුට් කරලා කියන්නකෝ. තියෙනවනේ. දැන් අතේ ඇතිනේ, අනිත් අයත් අතේ ඇතිනේ. එතකොට මේ අනිත් ෆයිල් එකට යන්න. අනිත් ෆයිල් එකේ දැන් අපි ওই ටිකම තියෙනවා. ඒක තමයි අත්‍තරම ටියුට් එක. ওই ටියුට් එක තමයි යන්නේ. එතකොට ආයෝජන බැංකුකරණයේ වැදගත් අවදීන් කියන එක එච්චර ලොකුවට මේව කරන්න එපා. ඒක ඔය මුල ටික ඔය ග්ලාස්-ස්ටීගල් ඇක්ට් එක කියන එක ටිකක් බලා ගන්න. ඒවා 1933 ඒක අඳුන්වලා දුන්නේ. ඒකේ ප්‍රධාන අරමුණ වෙන්නේ ආයෝජන බැංකු සහ වාණිජ බැංකු කටයුතු අතර පැහැදිලි වෙන් කිරීමක් සිද්ධ කිරීම කියන එක. හරි. සහ ආයෝජන බැංකු කටයුතු සහ තැරැව්කාර සේවා අතර පැහැදිලි වෙන් කිරීම. හරි. ඒකට ඔන්න ඔය දෙක පොඩ්ඩක් මතකේ තියාගන්න. මම පස්සේ ඔය ස්ටොක් මාකට් එහෙම කරනකොට ඔය conflict of interest කියන ඒරියා එක මම පොඩි බ්‍රීෆ් එකක් කරනවා. එතකොට ඕගොල්ලන්ට ඒක ගැන හරි පැහැදිලි මීනින් එකක් එයි. ඒකට දැන් ඔතනදී ඇත්තටම දල වශයෙන් සිද්ධ වුණේ ආයෝජන බැංකු කටයුතුයි වාණිජ බැංකු කටයුතුයි එකතු වෙලා කරපුවාම ගොඩාක් දුරට වංචාවන් වෙන්න තියෙන සම්භාවිතාවය වැඩි. මොකද ආයෝජන බැංකුව තමයි
ඒ අදාළ මේ බිස්නස් එක ඒ ලොකු වොලියුම් එක තියෙන බිස්නස් එක ඉන්ට්‍රොඩියුස් කරන්න. ඒක තමයි ඔය ප්ලේස්මන්ට් එක කියන්නේ ෂෙයා ඉෂුව එකක් වගේ එකක් බිස්නස් එක අරන් එන්නේ. හරි. ඒතකොට ඒකත් එක්ක ඔය තැරැව්කාර සේවාවන් සහ වාණිජ බැංකු අතරින් තමයි ඕක එක්සිකියුට් වෙන්නේ. ඒ කියන්නේ අදාළ නිකුත් කිරීම අරන් ආවට පස්සේ ඒක නිකුත් කිරීම සිද්ධ කරන්නේ සාමාන්‍ය බැංකු සහ ඔය තැරැව්කාර සේවාවන් කියන අය හරහා. එතකොට ඒ ඔක්කොම ඩිපාර්ට්මන්ට්ස් එකට හිටියහම ඒගොල්ලන් අතරින් නිකන් අන්ඩර්කට් ඩීල් එකක් වෙන්න පුළුවන්. එහෙම වෙලා තියෙනවා. දැන් 1929 දී ලෝක මූල්‍ය අර්බුදයක් වුණා. ඔය 2009ක වගේ 29 දී ඒකෙන් පස්සේ තමයි 33 දී මේක ඉන්ට්‍රොඩියුස් කරලා තියෙන්නේ. හැබැයි ඔය මොකුත් ඕනේ ඔන්න ඔය චුට්ට විතරක් මතක තියාගත්තාම ඇති just in case ආවොත්. හැබැයි ගිය අවුරුදු 5කට එක ඇවිල්ලා නැහැ. හරි. මං අනිත් එක මේවා කරනකොට කරන ගානේ හැම වෙලාවෙම පේපර් එකේ මේවා එකට රිලේට් කර යන්නේ. හරි. ස්ලෝ යන්නේ රිලේට් කර යන්නේ. එතකොට ඕගොල්ලන්ට ඒක ඕවරෝල් එක කව වෙලා තින්නේ. කට් කරන්න එපා ක්ලාස් එකේ. එතකොට ඒ ඒරියා එකම නැහැ. ප්‍රශ්නත් එක්ක එතකොට කෙරීගෙන යන්නේ. හරි. අතට conflict of interest කියන එක මම subjectively එක මම පැහැදිලි කරන්න පස්සේ අනිත් පාඩම එනකොට. එතකොට ඒකෙදි උනේ ආයෝජන බැංකු අනිත් සාමාන්‍ය බැංකු කටයුතු අතර පැහැදිලි වෙන් කිරීම. ඊට පස්සේ ඔහොම ගිහිල්ලා මේ 1999 මේ ඉංග්‍රීසි ටික මේ කරන්න එපා. ඒ ඇක්ට් එකේ තිබ්බ විදිහටමයි. හරි. එතකොට එතනින් පස්සේ ඊට පස්සේ මේ ග්ලාස්-ස්ටීගල් ඇක්ට් එක තමයි ඒ කිව් එක. ඊට පස්සේ ග්‍රෑම්-ලීච්-බ්‍රිලි ඇක්ට් කියන එක. මෙන්න මේ මම අන්ඩර්ලයින් කරන එක. හරි. එතකොට ඒක 99 දී ඉන්ට්‍රොඩියුස් කරේ. ඒකෙදි මොකද උනේ? ආය විනිමය සුරකුම් සමාගම ආයෝජන බැංකු රක්ෂණ ආයතන ඒ සියල්ල ආයේ ඒකාබද්ධ වීමට අවසර ලැබුණා. ඒ අවුරුදු එතකොට ඕල්මෝස්ට් 70කට කිට්ටු වෙන්න පස්සේ. හරි. එතකොට ඒක ඒකාබද්ධ කිරීමේ පනතක් ලෙස සම්මත. ඒක විතරක් දැනගත්තාම ඇති. right. එතකොට වෝකර් රූල් කියන එකක් ආවා. ඊට පස්සේ 2007 10 අර ලෝක මූල්‍ය අර්බුදය එක්ක ඒකෙදි කිව්වේ තම ගිණුම් මත සුරකුම් වෙළඳාම තහනම් කිරීම කියලා තියෙනවා. ඒකේ ටෙවුට් එකේ මම සඳහන් කරලා ඔක ප්‍රොප්‍රයිටරි ට්‍රේඩින් කියලා කියන්නේ ඔක අන්තිම පාඩම. ඔය අපිට සිලබස් එකේ තියෙන අන්තිම පාඩම තමයි ඔය ඕක. ඒකට ඕක දැනට ඔක කන්ෆියුස් කරගන්න එපා. ඔක ওই විදිහටම ඕගොල්ලන් රයිට් ඩවුන් කරගන්න, නෝට් ඩවුන් කරගන්න, අන්ඩර්ලයින් කරගන්න. මම ඒක පස්සේ මේව කරන්න. දැන් නැත්නම් ලොකු කාලයක් ඒකට වෙන් කරන්න වෙනවා. ඔය වෝකර් රූල් එකේදී කරේ ඔය දේ. right. ඩොට් ෆ්‍රැන්ක් ලෝ කියලා එකක් ආවා. එතකොට ඔය මූල්‍ය ස්ථායීතා විමර්ශන කවුන්සිල් ක්‍රමික විසුරුවා හැරීමේ ඒක ඒ ආයතන බිහි කරේ ඒ නම් වලින්ම තේරෙනවා. දැන් උදාහරණයකට කමන්නේ නම් ඒකට දැන් ද ෆිනෑන්ස් එක හදිසියේ ඒගොල්ලන් ලයිසන් මේ වෙලා සමාගම විසුරුවා හැරීමකට ලක් කරා. දැන් ඔය වගේ එකක් කරනකොට අනිත් සමාගම් වලට අනිත් බැංකු වලට ගොඩාක් සෙටල්මන්ට් තියෙනවා. ඒකින්ද තමයි බැංකු පද්ධතියක එක බැංකුවක් කඩා වැටෙනවා කියන්නේ අයිසොලේටඩ් සිද්ධියක්. ඒ කියන්නේ තනි සිදුවීමක් විදිහට ගන්නෙ නැහැ. හරිම දරුණු තත්ත්වයක් ලොකු බැංකුවක් කඩා වැටෙනවා කියන්නේ. ඒක වටේ තියෙන ඔක්කොම ෆයිනෑන්ෂියල් dues and excess and dues ඔක්කොම එක තමයි එක කඩා වැටෙන්නේ. එතකොට අනිත් ඒවට පද්ධතියට බලපෑම ගොඩාක් වැඩි මූල්‍ය අංශයේ ගත්තහම. හරි. ඒක බැංකු සහ මූල්‍ය ආයතන කිව්වා. මේක තමයි ඒක සෙන්ට්‍රල් බැංක් එකකින් හරි ක්ලෝස්ලි ගවර්න් කරන්නේ, මොනිටර් කරන්නේ. හරි. එතකොට ඕවගින් කරන්නේ හදිසි ඔය වගේ කඩා වැටෙන ඒවට ක්‍රමික විසුරුව හැරීමේ අධිකාරිය. කියන්නේ ක්‍රමිකව කොහොමද ස්ටෙප් බයි ස්ටෙප් මේක විසුරුවා හැරීම සිද්ධ කරන්නේ.
එතකොට මූල්‍ය ස්ථාවිතා විමර්ශන කවුන්සිල දැන් ඔය ෆිනන්ස් එක සම්බන්ධව සෙන්ට්‍රල් බැංක් එකට සෑහෙන ලොකු බ්ලේම් එකක් යනවා. ඒකත් එක්ක ගොඩ මේකක් තියෙනවා. එතකොට මේ මූල්‍ය ස්ථාවිතාව ගැන විමර්ශනය කරන කවුන්සිල් එකක් ඇති කරා. ඊට පස්සේ ක්‍රමික විසුරා හැරීම. ඒතර ඒක කරගෙන යන්න බැරි නම් ක්‍රමිකව ඒ කියන්නේ හරි ප්‍රොසීජර් ස්ටෙප් බයි ස්ටෙප් කොහොමද විසුරුවා හැරීම සිද්ධ කරන්නේ මුළු මූල්‍ය පද්ධතියට බලපෑම අඩුම වෙන විදිහට කොහොමද විසුරුවා හැරීම සිද්ධ කරන්නේ කියන එක මේව කරන්නේ. ඒතකොට මේ දෙක තමයි ඒ ඔතොරිටිස් දෙකෙන් උනේ. right හරි. එතකොට ඩොට් ෆ්‍රැන්ක් ලෝකයේදී තව කියලා තියෙනවා පොඩි ස්ටේට්මන්ට් එකක් අති විශාල බව කඩා වැටීමට හේතු වෙනවා කියලා. ඒ කියන්නේ too big to fail. ඒ කියන්නේ අවශ්‍ය ප්‍රමාණයට වඩා අති විශාලව කිසිම ඔපරේෂන් එකක් කිසිම ක්‍රියාවලියක් එස්ටැබ්ලිෂ් වෙන එක රටක ආයතනයක ඕන එක ඒක ඉක්මනටම කඩා වැටීමට හේතු වෙනවා කියලා. දැන් අපි උදාහරණ ගොඩක් ගන්න පුළුවන්. ඒකට නිකන් සරල වශයෙන් හිටියොත් අපි දැන් මේ වගේ ක්‍රයිසිස් එකකදී අපි මාස්ක් හදන්න ලොකු ෆැක්ටරි එකක් ගන්නවා. ඒක ලොකුම එකක්. දවසකට 50000ක් ලක්ෂයක් මේව ගහන්න බෑ. දැන් මේ ඩිමාන්ඩ් එක අඩු වෙච්ච ගමන් මොකද වෙන්නේ? අරක අති විශාල බව වැඩි, කැපැසිටි එක වැඩි, මේන්ටේන් කරගන්න බෑ. ඒවා ඉක්මනටම කඩා වැටෙනවා. හරි. ඊට වඩා වැලිඩ් හේතුවක් තිබ්බා ඔය 2009 ෆයිනෑන්ෂල් ක්‍රයිසිස් එක ගැන මම කෙටියෙන් කියන්නම්. ඒකෙදි එතකොට මේ මූල්‍ය පද්ධතියේ ඒවා මේක ෆයිනෑන්ෂල් බබල් කියන ඒවා ආවට පස්සේ ඒවා කඩා වැටුනහම හරි භයානක තත්ත්වයක් එනවා. ඒකින්ද ඕනට වඩා අර තමන්ගේ සයිස් එකට වඩා ගොඩාක් ඔපරේෂන් එක මේව කරන්න මේ එපා කියන රෙකමෙන්ඩේෂන් එක තමයි ඔය ඒකින් කියවෙන්නේ. right. එතකොට ඒක ඉකොනොමික් කොලැප්ස් එකට හේතු වෙනවා කියන්නේ. right. එතකොට මේක තව පොඩි කොටසක් තිබ්බ 2009 මූල්‍ය ආයික මම සිකියුරිටයිසේෂන් එකේදී කරන්නම්. මේ ටිකම තියෙනවා නේද ඔයගොල්ලන්ගේ මේ සෙෂන් සෙකන්ඩ් එකක් තියෙනවා නේද ඔයගොල්ලන්ගේ? තියෙනවා සර්. මේකේ තව පොඩි කොටසක් තියෙනවා. මම ඒක සිකියුරිටයිසේෂන් එකත් එක්ක කරන්නම්. ඒකෙදී මේක කව වෙනවා ගොඩක්. එතකොට දැන් අර අපි කිව්වේ නිකුත කළමනාකරණය සහ ඒ සම්බන්ධ ඒවට අදාළ වෙන පාඩම තමයි මූල්‍ය පද්ධතිය. මූල්‍ය වෙළඳපොළ කියන එක ෆයිනෑන්ෂල් සිස්ටම්ස් කියන එක. right. එතකොට ඔය ටියුට් එකේ ඔය තියෙන විදිහට බලා ගන්න බැංකු පද්ධතිය කියන්නේ මෙන්න මේකයි. ඒකත් එක්ක අන්තර් සම්බන්ධතාවයෙන් හින්දා තමයි ඒක මේ රඳා පවතින්නේ සහ ඒක හරි ඉන්ටර් ඩිපෙන්ඩන්ට්. ඒ කියන්නේ එකට එකක් එක්ක සහසම්බන්ධ වෙච්ච සම්පූර්ණ මේ නෙට්වර්ක් එකක් තමයි බැංකු කියලා කියන්නේ. මූල්‍ය කියන එක රටක සම්පූර්ණ ඉන්ටර්කනෙක්ටඩ් නෙට්වර්ක් එකක්. ඉතින් අර මං කිව්වා වගේ එකක් වැටුනොත් එහෙම අර ඔක්කොම ඒකට සම්බන්ධ වෙලා ඒ වගේ ලොසස් එනවා. එතකොට මුළු ඉන්ඩස්ට්‍රි එකේම ලොස් එකක් ආපුවාම ඒක බලපෑමක් සිද්ධ කරනවා. එතකොට සමස්ත මූල්‍ය වෙළඳපොළේ ඔය පොඩි බ්‍රීෆින් එකක් ඔය ඉච්චරම වැදගත් නෑ. සංවිධිත අසංවිධිත කියලා වෙළඳපොළවල් දෙකක් තියෙනවා. අසංවිධිත වෙළඳපොළේ අපි ඇත්තටම ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මේක ජස්ට් ඉන්ට්‍රොඩක්ෂන් එකක්. එතකොට නිකන් වාචික පොරොන්දු මත බිල්පත් මේ හා ගනුදෙනු සිද්ධ වෙන මේ ඔය සීට්ටු දානේ වගේ ඔය වගේ අපිට රිටන් කොහෙවත් ඇක්නොලෙජ්මන්ට් එකක් නැහැ. නැත්තම් වචනෙන් විතරයි ඒ වගේ මාකට් එක. සංවිධිත වෙළඳපොළ කියන්නේ නියාමනයන් එක්ක ඒ කියන්නේ ඒකට අදාළ වූ ආයතන තියෙනවා. පිළිගැනීමක් තියෙනවා. ගිවිසුම් තියෙනවා. ඒකකින් සහිතව දෙපැත්තටම වෙරිෆිකේෂන් තියෙන බිල්පත් විනිමය සහ ගනුදෙනු නෝට්ස් ගනුදෙනු වෙන වෙළඳපොළ. ඔන්න ඔය වෙළඳපොළේ තමයි අපි සම්පූර්ණ ඉන්නේ සහ අපි කතා කරන්නේ සම්පූර්ණයෙන්. right. ඒතකොට ඒකේ තියෙනවා වෙළඳපොළවල් හතරක් අපිට හඳුනා ගන්න පුළුවන්. ප්‍රාග්ධන වෙළඳපොළ දන්නවනේ. දන්නේ නැති එක්කෙනෙක් මැසේජ් එකක් දානවද? දන්නේ නැත්තම්
දන්නවද? ප්‍රාග්ධන වෙළඳපොළ right. එතකොට මේ ප්‍රාග්ධන වෙළඳපොළ කියන්නේ දිගු කාලීන අරමුදල්. සාමාන්‍ය ස්ටෑන්ඩඩ් එක අවුරුද්දට වඩා වැඩි. අවුරුදු 2 3 4 5 15 30 වගේ ප්‍රාග්ධන වෙළඳපොළ කියන්නේ දිගු කාලීන අරමුදල් රැස් කරන වෙළඳපොළ තමයි ප්‍රාග්ධන වෙළඳපොළ කියන්නේ. මුදල් වෙළඳපොළ කියලා කියන්නේ කෙටි කාලීන බිල්පත්. ඒ කියන්නේ කෙටි කාලීන අරමුදල් මේ අරමුණු සමාගමේ කෙටි කාලීන කාරක ප්‍රාග්ධන වගේ working capital වගේ පොඩි අරමුණු වලට හැදිලා තියෙන වෙළඳපොළ. ආයතන වෙන්න පුළුවන්, රජය වෙන්න පුළුවන්. රජය නම් භාණ්ඩාගාර බිල්පත් වගේ දේවල්. භාණ්ඩාගාර කිව්වහම රජයේ ඔක්කොම. හරි. භාණ්ඩාගාර රිස්ක් ෆ්‍රී මේ හරි. එතකොට ඒක තමයි ප්‍රාග්ධන සහ මුදල් වෙළඳ. ව්‍යුත්පන්න වෙළඳපොළ අපිට වෙනම මාකට් එකක්. ඒක සිකියුරිටයිසේෂන් එක. ඒ කියන්නේ සුරකුම් කරන එක එන කොටසක් ව්‍යුත්පන්න වෙළඳපොළ කියන ඩිරවටිව් මාකට්. ඩිරවටිව් කියලා ඕනනම් ලියාගත්තක් කමන්නේ ඉංග්‍රීසි වලින්. සහ මං හිතනවා ඕගොල්ලන්ට අර තේරුම් ගැනීම ටිකක් අර පහසුයි සිංහලේ අපේ භාෂාව සිංහල හින්දා ඒවට මේකේ මේ vocabulary එක මේකේ අනිවාර්ය වශයෙන් ඔය capital market, money market, derivative market and මේ foreign currency හරි foreign exchange කියන ඒ වගේ ඉංග්‍රීසි ටර්ම් එක අනිවාර්යෙන් මේව කරගන්න. මොකද භාවිතයේ තියෙන්නේ ඉංග්‍රීසි ටර්ම් එක. හැබැයි අපිට පොඩ්ඩක් එංගට ගැනීමේ පහසුවට මේ සිංහල මේවා එක පාවිච්චි කරාට විශේෂයෙන් මේ ඉංග්‍රීසි ටර්ම්ස් ටික අනිවාර්යෙන්ම ඔයගොල්ලෝ අන්ඩර්ලයින් කරලා තියාගන්න. එතකොට ව්‍යුත්පන්න වෙළඳපොළ එකත් විශේෂ වෙළඳපොළ සහ විදේශ විනිමය. හරි. එතකොට ඕවා මේ අයිසොලේටඩ් ක්‍රියාත්මක වෙන්නේ. පිට රට කෙනෙක් ලංකාවේ ෂෙයාර්ස් ගත්තොත් ප්‍රාග්ධන වෙළඳපොළ ක්‍රියාත්මකයි විදේශ විනිමය වෙළඳපොළ ක්‍රියාත්මක වෙනවා. ලංකාවේ කෙනෙක් පිට රට ඩිරවටිව් එකක් ඔයිල් ඔප්ෂන් එකක් හරි මේ ඔයිල් ෆෝවර්ඩ් එකක් හරි ඉන්ඩෙක්ස් ෆෝවර්ඩ් එකක් හරි මොනවා හරි ඩිරවටිව් එකක් ගත්තොත් ඩිරවටිව් මාකට් එකත් ක්‍රියාත්මක වෙනවා. විදේශ විනිමය වෙළඳපොළත් ක්‍රියාත්මක වෙනවා. එතකොට මේ දේවල් ඉන්ටර්කනෙක්ටඩ් ඒ ඔක්කොම කම්බයින් වෙන මේ නිකන් තියරි එකට අපි බෙදා ගන්න වෙළඳපොළවල් 4. මෙතනින් පිට දෙයක් ඇත්තටම නැහැ. මේකේ තමයි මුළු මූල්‍ය වෙළඳපොලේ මේක පිටලා තියෙන්නේ. ණය වෙළඳපොළ කියන එක ඔයගලන්ට නිකන් ජස්ට් කියව ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් පළවෙනි එක ඔයගලන්ට මේව කරගන්න පුළුවන් බැංකු මූල්‍ය ආයතන බැංකු නොවන මූල්‍ය ආයතන වලින් පාරිභෝගික සාමාන්‍ය ව්‍යාපාරික අවශ්‍යතා සඳහා මූල්‍ය. ඒ කියන්නේ අපි ඔය ණය ගන්නවා වගේ සාමාන්‍ය දෙන ණය කියන ඒවා. හරි. එතකොට වාහන ණය ඒ වගේ පොඩි දේවල් තමයි එතන පොඩි අවශ්‍යතා සඳහා මේ ඕවර් ද කවුන්ටර් අපි ඉල්ලන ණය තමයි ඔතනින් අදහස් වෙන්නේ එක කියන එක. ordinary business activities වලට දෙන මූල්‍ය පහසුකම් කියන එක. හරි. එතකොට ඒවා මොන අරමුණු වලටද ඒවා ගන්න. හරි. අපි ව්‍යාපාර පුළුල් කරන්න ඒවා ගන්නවා. හරි. ඒ කියන්නේ අපිට ෆැක්ටරි එකක් තියෙනවා, ටී ෆැක්ටරි එකක් තියෙනවා, තව ෆැක්ටරි එකක් ගන්න. ආයේ ඒ කියන්නේ වර්ගඩි 4000 විතර ෆැක්ටරි එකක් තියෙනවා. අපි වර්ගඩි 6000ක් වෙනකන් ඒක එක්ස්ටෙන්ඩ් කරනවා. අපි ලොකු කරනවා. තව මැෂින්ස් 8ක් තියෙනවා. මැෂින්ස් තව 4ක් ගෙනල්ලා ප්ලාන් කරලා ලොකු කරනවා. හරි. ඊළඟ එක නව්‍යකරණය. මොඩර්නයිස් කරනවා. දැන් බැංක් වල ඒක ෆ්‍රීකවන්ට්ලි වෙනවා. දැන් බැංකු වලට අදාළව සේවාවන්ට අදාළව මොනවද ඔය වගේ නව්‍යකරණය කියන්නේ ඔයගොල්ලන්ගේ සිස්ටම් එක අප්ඩේට් කරනවා. දැන් ඔය ATM සිස්ටම්ස්
continuously update වෙනවා. ඔයගලගේ internal systems ඒ වගේ ඒවා ඔයගලගේ continuously update වෙනවා. modernize වෙනවා. ඒවා ලේසි නෑ. මිලියන 30ක් විතර වෙනවා සම්පූර්ණ system එක. ආය upgrade එකක් ගියොත් එහෙම 10 million විතර annual මේ එකක් කරලා තමයි ඒ modernization update එකක් කරන්න වෙන්නේ. ලොකු එක expensive වැඩක්. නව්‍ය කරන. විවිධාංගීකරණය කියන්නේ අපි ඉන්න සෙක්ටර් එකෙන් පරිබාහිරව වෙන සෙක්ටර්ස් වල අපි ඔපරේෂන්ස් පටන් ගන්නවා. අපි දැන් තේ කියන තේකොළ බිස්නස් එකේ හිටියේ අපි ඩයිවර්ස් වෙනවා එක කුරුඳු වගාවකට නැත්නම් පොල් වගාවකට. ඒවා රිලේටඩ් බිස්නස්. ඒ කියන්නේ ඔක්කොම ප්ලාන්ටේෂන් නේ. ඒතකොට ඒ වගේ වෙනත් බිස්නස් වලට අපි ඩයිවර්ස් වෙනවා. ඒ විවිධාංගීකරණය කරපුවාම අර අපිට මේකෙන් පාඩු ලැබුවොත් අනිත් එකෙන් කව වෙනවා. මේකෙන් ලාභ ලැබුවොත් අරකින් පාඩු ලැබුවොත් ඒ පාඩුව මේකෙන් කව වෙනවා කියන අදහසට තමයි විවිධාංගීකරණය කියන එක කරන්නේ. එක ස්කේල්ස් වලින් එක කරනවා. කම්පැනිස් ඩයිවර්සිෆයි කරනවා කියන්නේ මේ. ලංකාවේ හොඳම උදාහරණය ඉතින් ජෝන් කිල්ස් හෝල්ඩින්ග්ස් කියන එක. JKH වෙබ්සයිට් එකට ගිහිලා බලන්න ඒගොල්ලෝ මොනවද කරන්නේ නැත්තේ කියලා. හැම බිස්නස් එකකම ඉන්නවා. ෆාමසිටිකල්ස්, කීල්ස්, ඒ කියන්නේ ෆුඩ්, සොසේජස්, රිටේල්, හොස්පිටල්, හොටෙල් සේරම තියෙනවා. හැම සෙක්ටර් එකේම ඒගොල්ලෝ ප්ලාන්ටේෂන් ඒ වගේ ගොඩාක් තියෙනවා. ඒකට ඩයිවර්සිෆිකේෂන් එකේ එක most extent version එකේ ඒ කියන්නේ සමාගම සම්පූර්ණ පුළුල් වෙලා. හැබැයි ඉතින් එතනදි දන්නම දෙයට තමයි ඩයිවර්ස් වෙන්න ඕනේ. නොදන්නේවට අත ගහලා ගොඩාක් එහෙම අතපුච්චගෙනක් තියෙනවා ලොකු ව්‍යාපාර ලංකාවේ. right? ඒක තමයි විවිධාංගීකරණය කියන්නේ. ඒතකොට ඒවටත් අපිට අරමුදල් ඕනේ වෙනවා. right? එතකොට මේවා දිගු කාලීන ණය, ඊට පස්සේ කාරක ප්‍රාග්ධන කෙටි කාලීන අවශ්‍යතාවලටත් මේවා ලබා ගන්නවා. එතකොට ඔය දෙවෙනි එක තමයි වැදගත් මෙන්න මේ ටික රජයේ අතිවිශාල ප්‍රමාණයේ පෞද්ගලික ව්‍යාපාර ව්‍යාපෘති ඒ වගේ ණය මූල්‍යණය කරන ඒවා. හරි. එතකොට ඒ වගේ ලොකු ප්‍රොජෙක්ට්ස් හරි ලොකු ව්‍යාපාර වලට ගන්නකොට අපිට ඕවර් ද කවුන්ටර් ගිහිල්ලා මේ ලෝන් එකක් අපිට ඇප්ලයි කරලා වගේ ගන්න බැරි අවස්ථාවල් තියෙනවා. දැන් සමාගමේ වටිනාකමකට සාපේක්ෂව වටිනාකමෙන් 50% විතර ප්‍රාග්ධනයක් තව අවශ්‍ය වෙනවා එක්ස්පෑන්ඩ් කරගන්න, මොඩර්නයිස් කරගන්න, තව ලොකු පුළුල් කරගන්න සමාගම අවශ්‍ය වෙනවා. එතකොට ඒ වෙලාවට අපිට බෑ සාමාන්‍ය ණයක් ඇප්ලයි කරන්න. අන්න එතකොට විවිධාකාර ණය උපකරණ හා සංවිධානාත්මක උපකරණ බිහි වෙලා තියෙනවා. හරි. විශේෂිත වූ ණය උපකරණ. එතකොට ඒ ණය උපකරණයක් කියන්නේ මොකක්ද? ගිවිසුම්ගත එකක් මත අවශ්‍යතාවය ඇති පාර්ශවය කරමුදල් සම්පාදනය කරගෙන යන නිකුත් කරන ලබන ඉලෙක්ට්‍රෝන නිකන් ඩිෆිනිෂන්. ඒක අත්ත වශයෙන්ම අවශ්‍ය නැහැ. හැබැයි අයිඩියා එක විතරක් ගන්න. මෙයා මට අරමුදල් අවශ්‍යයි කියලා ලිඛිතව එකඟත්වයෙන් මම නිකුත් කරන සහතිකයක්. ඒව තමයි බැඳුම් කර බිල්පත්, සහතිකපත්, වාණිජ පත්‍රිකා කියන රජයෙන් නම් භාණ්ඩාගාර බිල්පත් බැඳුම් කර සිකියුරිටයිසේෂන්, ඒවා විශේෂිත උපකරණ, ව්‍යුත්පන්න උපකරණ, ඩෙරිවටිව් සිකියුරිටිස් කියන. අන්න ඒ වගේ ඒ දේවල් ඔක්කොටම තමයි ඒවා ණය උපකරණයක් කියන එකේ අදහස වෙන්නේ. අර ණය උපකරණ කියන එකයි ව්‍යුත්පන්න උපකරණ කියන එකයි දෙකම එකයිද නැත්නම් දෙකක්ද? ණය උපකරණයි ව්‍යුත්පන්න උපකරණ දැන් අපි කියන්නේ ව්‍යුත්පන්න උපකරණ වලට කියන්නේ බැඳුම් කරන කර ඒවත් එක්කම යන එක වගේ එකක්. නෑ මෙහිමයි. දැන් ව්‍යුත්පන්න උපකරණ කියන්නේ මේ ඒකට කියනවා ස්ට්‍රක්චර්ඩ් සිකියුරිටිස් කියලා. ඒ කියන්නේ සංවිධානාත්මක උපකරණ. ඒක අපි වෙනම මේවා කරන්නේ ඒ සංවිධානාත්මක ආකාරයේ උපකරණ වර්ග තියෙන ඩෙරිවටිව්ස්යි සිකියුරිටයිසේෂන් කියන ප්‍රොඩක්ට්ස් දෙක තමයි මේන්ලිම ස්ට්‍රක්චර්ඩ් සිකියුරිටිස්. ඒ කියන්නේ සංවිධානාත්මක මූල්‍ය උපකරණ කියන ගණයට වැටෙන්නේ. අනිත් ඒවා ඔක්කොම සාමාන්‍ය
ඔය ණය උපකරණ කියන ගණයට තමයි මේ අයිති වෙන්නේ. එතකොට ව්‍යුත්පන්න කියන එක වෙනමම ආකාර එකක්. ඒක කම්ප්ලෙක්ස් ඉන්ස්ට්‍රුමන්ට් එකක්. ඒ කියන්නේ සිකියුරිටයිසේෂන් එකයි ඩෙරිවටිව්ස් කියන එකයි සාමාන්‍ය භාවිතාවේ නැහැ. ඒක වෙනමම හදන්න ඕනේ. ඒ කියන්නේ ස්ට්‍රක්චර් කරලා වෙනමම හදන්න ඕනේ, කැල්කියුලේට් කරලා මේ වෙනමම ප්‍රොසෙස් එකක්. එතකොට ඒ මාකට් දෙක වෙනයි. ඒවට ඒ හැම එකෙන්ම කරන්නේ මොකද්ද? අරමුදල් රැස් කරන එක. හරිද? හරිනේ. අනිත් අයටත් මං හිතනවා ඇහෙනවවත් ඇති කියලා අඩුම ගානේ. නේද? දැන් මම දන්නේ පන්තියේදී නම් මට මේ ඔය කීප දෙනෙක් ඉන්න හන්දා මේ ටිකක් එක මේකට දෙන්න බල. දැන් මට පේන්නේ නැති හින්දා මට මොකවත් කියන්න බෑ. මේ කියන්න බෑ කියන මට පේන්නේ නැහැ. ඒවට හොඳට අහගන්න. මොකද මොනවා වුණත් අන්තිමට ඉඳගෙන ලියන්න විභාගයක් තියෙනවානේ. ඒක කරගන්න ඕනේ. ඒකයි. හරි. ඒ කියන්නේ මෙතෙන් දෙනකන් නෑනේ. කරගෙන යනවා. හරි. එතකොට සුරකුමක මූලික අංග. සාමාන්‍ය ඕනෑම මූල්‍ය සුරකුමක තියෙන මොනවද මේ මූලික අංග කියලා තමයි මෙතනින් කියවෙන්නේ. එතකොට සුරක්ෂිත බව. එතකොට දැන් ඕගොල්ලෝ දන්නවා ණය සාමාන්‍ය ණයක් නිකුත් කරනකොට ඕගොල්ලෝ මොන හරි කොලැටරල් එකක් තියාගන්න. ඒ කියන්නේ උකස්කරයක් අපි කියමු මොගේජ් එක මොන හරි මොගේජ් ලෝන් එකක් කියන එක උකස්කරයකට against දෙනවා ණයක්. ඒක සහ ඒ වගේ කොලැටරල් එකක් එහෙම කිසිම සාතිකයක් සුරක්ෂිතයක් නැතුව ලබා දෙන ණයක් කියලා වර්ග දෙකක් තියෙනවා. ක්‍රෙඩිට් කාඩ් against loan කිසිම සිකියුරිටි එකක් නැහැ. පර්සනල් ලෝන් තමන්ගේ ජොබ් එකේ ජොබ් ස්ලිප් එකනේ එතන සහතිකය වෙන්නේ. හවුසින් ලෝන් අන්න ඉඩම හෝ ගෙදරක් ඒක අර අදාළ ණයට against සුරක්ෂිතයක් තියෙනවා. එතකොට ඒ සමාන ණය දෙකක අවදානම බැංකුව පැත්තෙන් ගත්තහම වැඩි කාටද කියන්න පුළුවන්ද? පර්සනල් ලෝන් එකක් දෙනවා 1 මිලියන්, හවුසින් ලෝන් එකක් දෙනවා 1 මිලියන්. රිස්ක් එකට සාපේක්ෂයි ඒගොල්ලන් අය කරන මේ එක ඉන්ට්‍රස්ට් එක. ඒගොල්ලන් ඉන්ට්‍රස්ට් එකක් ගන්නවා. ඉන්ට්‍රස්ට් එක ඩිපෙන්ඩ් වෙන්නේ ඒගොල්ලන් ගන්න රිස්ක් එක උඩ. ඒ රිස්ක් එක කෝකද වැඩි? පර්සනල් ලෝන් එකේ වැඩි. හරි. පර්සනල් ලෝන් එකේ වැඩි හින්දා මොකද කරන්නේ එතකොට? රේට් එක වැඩි. රේට් එක වැඩි. ඒක 17යි නම් හවුසින් ලෝන් එක දෙනවා 13කට. 12යි 13. හරි. එතකොට ඕගොල්ලෝ දැන් මේ පැත්තෙන් හිතන්න බෑ. ඕගොල්ලෝ හිතන්න ඕනේ සමාගමක් අරමුදල රැස් කරනවා. සමාගමක් අරමුදල රැස් කරනකොට ඒගොල්ලන් secured එකක් issue එකක් කරනවා, අනිත් එක unsecured එකක්. ඒ කියන්නේ සුරක්ෂිත එකක් කරනවා, අනිත් එක සුරක්ෂිත නැති නිකුතුවක් කරනවා. එතකොට කෝකද වාසි? ආයෝජන බැංකුවක් මොකද්ද ගොඩක්ම encourage කරන්නේ? අඩු රේට් එකකට යනවනම් මොනවා හරි සුරක්ෂිත ඇපයක් එක්ක අදාළ නිකුතුව කරන්න කියන එක තමයි රෙකමන්ඩ් කරන්නේ. එහෙම එකක් කරොත් එහෙම බොන්ඩ් එකක් 12ට දෙන් ඉෂුව කරන්න තියෙන එක 11ට ඉෂුව කරන්න පුළුවන් සුරක්ෂිතයක් එක්ක. සමාගමට වාසීනේ. සමාගමට වාසි නැද්ද? සමාගමට වාසි. දැන් ආයෝජන බැංකුව බැඳිලා ඉන්නේ අඩුම පිරිවැයකට අදාළ සමාගමට අරමුදල් රැස් කරලා දෙන්න. එතකොට අනිවාර්ය වශයෙන්ම අරක මේ සුරකුමක් යටතේ නිකුත් කරපුවාම අඩු ගානකට රේට් එක අඩු වෙනවා. සර් පොඩ්ඩක් ඒක එක්ස්ප්ලেইন කරන්නකෝ.
ඒකද ඔව්. දැන් අපි දැන් යම්කිසි දැන් මෙහෙම මේ පැත්ත විතරක් බලන්න සමාගමක් එනවා නිකුත් කිරීමක් සිද්ධ කරන්න බොන්ඩ් ඉෂුව එකක් කියන්නකො බැඳුම් කර නිකුතුවක් සිද්ධ කරන්න එතකොට එයාට බැඳුම් කර නිකුතුවකට යනවා කියනවනම් එයාට ඔප්ෂන් දෙකක් තියෙනවා ඒ බැඳුම් කරය යම්කිසි ස්ථාවර වත්කමක් මත පදනම් කරගෙන නිකුත් කරන එක ඒකේ මොකද්ද තේරුම ඒ බැඳුම් කරේ නිකුත් කරලා ඒක බැරි වෙලාවත් ආයෝජකයාට ඩිෆෝල්ට් වුණොත් ආයෝජකයාට ගෙවන්න බැරි වුණොත් ඉන්ට්‍රස්ට් එක අදාළ ඇසෙට් එක ඩිස්පෝස් කරලා ඒ අදාළ ඇසෙට් එක සල්ලි කරලා ඒගොල්ලන්ට ගෙවනවා කියන සහතිකය දෙනවා. හරි? ඒ බැඳුම් කරේම අන්සිකියුර්ඩ් තත්ත්වෙන් නිකුත් කරොත් ඒ වගේ සහතිකයක් නැහැ. හරි? එතකොට ඒ දෙකම 100%ට ඉෂුව කරන්නත් බෑ. එතකොට ඒක දෙකම 100%ට ඉෂුව කරොත් පැනලා මේ ආයෝජකයා ගන්නෙ මොකද්ද? සිකියුර්ඩ් එක ඉන්ස්ට්‍රුමන්ට් එක. ඇයි? ඒකේ 112ක් දෙකම දුන්නට මේකේ සිකියුරිටි එකක් තියෙනවා. තේරෙනවද? ඒක නිසා මේ අන්සෙකියර්ඩ් එකේ ඉන්ට්‍රස්ට් එක වැඩි කරලා අන්න ඒකයි. ඔව්. ඒතකොට අන්සෙකියර්ඩ් ඒතකොට ආයතනෙන් අහන ඔයගොල්ලන්ට මොගේජ් කරන්න මොන හරි ඇසෙට් එකක් තියෙනවා. මේ ඇසෙට් එකට against අපිට නිකුත් කිරීම කරොත් දැන් 112යි යන්නේ මාකට් එකේ 111ට නිකුත් කරන්න පුළුවන්. මොකද ආයෝජකයා කැමති 112ක් රිස්ක් එකක් අරන් ගන්නවට වඩා අර වගේ සේෆ් ඊට වඩා සේෆර් ඉන්වෙස්ට්මන්ට් එකක් 111කට කරන්න. ඒකනේ අපි BOC එකේ දාන්නේ පුළුවන් තරම් මේ අනිත් බැංකුවකට වඩා දැන් උදාහරණයකට කමර්ෂල් බැංකුවකට වඩා කමර්ෂල් බැංක් සම්පත් බැංක් එකට වඩා සම්පත් බැංක් එකට වඩා පොඩ්ඩක් අදිමදි කරන්නේ සිංගර් ෆිනෑන්ස් හරි වැලිබල් ෆිනෑන්ස් හරි දාන්න ඇයි පොඩ්ඩක් ඒකේ සිකියුරිටි එක මදි. ඉතින් අරගොල්ලන් 114ක් දෙන ඩිපොසිට් එක අරගොල්ලන් 116ට 17ට උස්සලත් සමහරට ඩිපොසිට් එක ගන්න බෑ. ඇයි ඒකේ සිකියුරිටි එක මදි. ඒක තමයි ඇත්තටම රේටින් එක කියන්නේ. හරි ඒක තමයි සුරක්ෂිත කියන එකේ අදහස. හරි ඒක ඔයගොල්ලන් දැනගන්න ඕනේ මේ ඉන්ඩිවිජුවල් නෙමෙයි සුරක්ෂිත නායකරයක් කියන්නේ මොකද්ද කියන එක නෙමෙයි. අර මං ඉස්සලා කිව්වා වගේ ඒක මං 100 පාරක් විතර කියවෙයි මං අතින් ආයෝජන බැංකුකරුවෙක් විදිහට උපදෙස් දෙන්නේ කොහොමද කියනකොට ඔන්න ඔය දේවල් ගලපලා ලියන්න වෙන තැන් ගොඩක් ඒවා එනවා. හරි දල වශයෙන් ගත්තහම ලකුණු 20ක් 30ක් අතර වගේ හිතා ගන්නකො ඔය ඒරියා එකකින් අනිවාර්ය වශයෙන්ම ස්කෝර් කරන්න පුළුවන් සහ අනිවාර්ය ස්කෝර් කළ යුතුයි පාස් වෙන්න. නැත්තම් එකක් අපරාධේ මොකද වෙන අපි නොදන්න ඒරියාස් වලින් දේවල් ගන්නවට වඩා මේ දන්න ලියන්න පුළුවන් ඒරියාස් හොඳට බ්‍රෂ් අප් වෙලා ගියොත් ලේසි. හරිද? අය තේරෙන්නේ නැත්නම් අහන්න සහතික කළ කියන්නේ තුන්වන පාර්ශවයක් සහතික කළ මේවා. දැන් අපි කියමු වැලිබල් මේවා රෙකෝඩ් වෙනවා නම් කියන කමක් නැහැ. ඒකට මේ නැද්ද දන්නේ සිංග ෆිනෑන්ස් හරි වැලිබල් ෆිනෑන්ස් හරි ඩිබෙන්චර් ඉෂුව එකක් කරනවා. හැබැයි ඒගොල්ලන්ගේ එච්චර රේටින් එක සාපේක්ෂව රටේ අනෙත් මේ බැංක්ස් වලට සාපේක්ෂව ඒගොල්ලන්ගේ රේටින් එක අඩුයි. ඒ රේටින් එක අඩු වුණාම සාමාන්‍ය ඉන්ඩස්ට්‍රි එකේ 112ට ඉෂුව කරන බොන්ඩ් එක ඒගොල්ලන්ට 114ක් විතර ගෙවලා තමයි බොන්ඩ් ඉෂුව එකක් කරන්න වෙන්නේ. වැඩි ගාණක් ගෙවන්න වෙනවා. එතකොට ඒගොල්ලන් කරනවා ඔය දෙවෙනි විදිහට සහතික කළා. ඒගොල්ලන් ගන්නවා ගැරන්ටි එකක් සම්පත් බැංකින් හරි HNB එකකින් හරි ගැරන්ටි එකක් ගන්නවා මේ බොන්ඩ් එකට against. ඒකට ඒගොල්ලන් ඒකේ ඩිපොසිට් එකක් තියලා ඒක හෝල්ඩ් කරනවා ඒ සර්ටිෆිකේෂන් එක ගන්න. එතකොට ඒගොල්ලෝ නිකුත් කරන්නේ අපි සිංගර් ෆිනෑන්ස් 112කට නිකුත් කරන බැඳුම් කරේ HNB හරි ඒ බැංකුව විසින් සහතික කරලා මෙන්න මෙච්චර මෙහෙම ග්‍රේඩ් එකේ තියෙන බැංකුවක් සහතික කරන ලද ණය කර කියලා තමයි නිකුත් කරන්නේ. අන්න එතකොට ඉන්වෙස්ටර් කොන්ෆිඩන්ස් එක
වැඩි වෙනවා. රිස්ක් එක අඩු වෙනවා එතකොට. හරි. එතකොට ඒ රිස්ක් එක අඩු වෙච්ච ගමන් අරකට ඒ රේට් එකෙන් ඒක ඇඩ්ජස්ට් කරන්න පුළුවන්. ඔය ඔක්කොම කරන්නේ මොකටද? නිකුත් කරන ආයතනයට පුළුවන් තරම් අඩු රේට් එකකින් මූල්‍ය පහසුකම් ලබා ගැනීමට. ඒ කියන්නේ ෆයිනෑන්ස් කොස්ට් එක අඩු කරගන්න සරලවම කියනවා. හරිද? ඒකත් ක්ලියර්ද? ඒක සහතික කළ තුන් ඒ කියන්නේ ඒකේ ලියාගත්තකමනේ තෙවන පාර්ශවයක් සහතික කළ කියන එක. තෙවන පාර්ශවයක් සහතික කළ කියන එක. දැන් මේවා ඔයගොල්ලෝ මං හිතන්නේ නෑ print out එහෙම අරන් නැතුව ඇතිනේ. print එකක් අරන් තියනවද නෑනේ? තියෙනවා සර්. ඈ? තියනවද? තියෙනවද? ඕක ඇත්තටම මගේ මේ ෆුල් නෝට් එක ඒකින්ද ෂෙයා කරන්න එපා. මොකද මගේ ෆුල් නෝට් එක පොඩි කොටසක් නැතුව තමයි ඔය මේව කරලා තියෙන්නේ. කොහොමද දැන් ඒක තියෙනවා නම් ඔයගලන්ට ඒක නෝට් ඩවුන් කරගන්න පුළුවන්. එතකොට සහතික කළ කියන්නේ ඒක සහ සුරක්ෂිත කියන්නේ ඒකයි. යම්කිසි වත්කමක් මත පදනම දෙන එක සහතික කළ කියන තුන්වන පාර්ශවීය සහතිකයක් මත නිකුත් කරන එක. ගැරන්ටි එකක් උඩ ගැරන්ටීඩ් කියන එක. හරි. එතකොට පරිවර්තය කියන්නේ සමහර කොටස් හෝ මේ ණය කර බැඳුම් කර නිකුත් කරනවා පහුකාලීනව ඒව සාමාන්‍ය කොටස් බවට පත් වෙනවා. කන්වර්ටබල්ස්. හරි. කන්වර්ටබල්ස් කියලා කියන්නේ පරිවර්ත්‍ය ණය කර. හරි. පරිවර්ත්‍ය ණය කර බැඳුම් කර විශේෂ තියෙනවා. ඒවා අවුරුදු 5කට නිකුත් කරනවා නම් අවුරුදු 3කට පස්සේ ඒ අදාළ ආයෝජකයා කැමති නම් ඒවා සාමාන්‍ය කොටස් බවට පරිවර්තනය කරන්න පුළුවන්. ඒකේ කන්ඩිෂන් එකක් එක්ක තියෙනවා. මෙන්න මේ රේෂියෝ එකට තමයි එක මේ වෙන්නේ කියලා. ඒතකොට ඒ වෙද්දී ඒගොල්ලන්ට පුළුවන් ඒක කරනවාද නැද්ද කියන එක ඒගොල්ලන්ට තීරණය කරලා ඒවා මේව කරන්න පුළුවන්. ඒ එක එක විශේෂ ඔය ණයකර සහ බැඳුම් කර විශේෂයක් තමයි පරිවර්තය කියලා කියන්නේ. පරිවර්තය කියන්නේ ඔය මූලික අංග ඔය ලක්ෂණ ටික තමයි මම කිව්වේ පොදුවේ හැම සුරකුමකටම තියෙන. හරි. සුරක්ෂිත සහතික කළ පරිවර්තය කියන එක. හරි. මොකද ඕවා යූස් කරන්න වෙනවා ඒ ප්‍රශ්නේ අහනකොට මම ඒකින්ද තමයි ඔක මුලින්ම ඩොකියුමන්ට් කරේ මේක මෙහිම වචන ටිකක් තියෙනවා කියන්නේ. හරි. ඒතකොට මේ සුරකුමකට බැඳුම් කරන අයකර සහතිකපත් පොරොන්දු නෝට්ටු උකස් ලීසින් වගේ ඒ වගවීමේ විවිධ ගිවිසුම් අයිති වෙනවා. හරි. මම ඒවා කෙටියෙන් මේව කරනවා. ඒතකොට ඔයගොල්ලන්ට ඕනේ ඉන්ට්‍රොඩක්ෂන් එකක් නෙමෙයි. කියන්නේ මේ කියන්නේ මොකද්ද කියන එක විස්තරයක් නෙමෙයි. කොයි ඉන්ස්ට්‍රුමන්ට්ස්ද ඔයගොල්ලන්ට මෙයාට රෙකමන්ඩ් කරන්න පුළුවන්. ඒ කියන්නේ විභාගෙට ඉතින් දෙන්න පුළුවන් එක එක අගයන්. ඒ කියන්නේ ආයෝජකයාගේ එක එක ලක්ෂණ දෙන්න පුළුවන්. නැත්තම් ආර්ථිකයේ එක එක ලක්ෂණ දෙන්න පුළුවන්. දැන් සාමාන්‍යයෙන් ගත්තාම දැන් ඉන්ට්‍රස්ට් එක එහෙම සාමාන්‍ය මාකට් එකේ ඉන්ට්‍රස්ට් එක ගොඩාක් පහළ තියෙන්නේ. lending and deposit ඔක්කොම රේට් එක. ඒ කියන්නේ policy rates ගොඩක් පහළ ඇවිල්ලා තියෙන්නේ. හරි. එතකොට ඒ වගේ ඒවා උද්දමනය GDP එක GDP growth එක කොටස් වෙළඳපොලේ දර්ශක ඒ වගේ මොනවා හරි දර්ශක ඒ නම්බර්ස් ටිකක් දීලා ඔයගොල්ලන්ගෙන් අහන්න පුළුවන් මේ කියන ආයෝජකයන්ට ඕගොල්ලන් රෙකමන්ඩ් කරන්නේ කොහොමද මේ ඒගොල්ලන්ගේ ආයෝජනයන් සිද්ධ කරන්නේ කියලා. ඔය වගේ විවිධාකාර ප්‍රශ්න දෙනවා. මම හදපු ප්‍රශ්න ගොඩක් ඒවා තියෙනවා. ගොඩක් හොඳයි. දැන් නෝමල් වෙලා ඔයගොල්ලන්ට ක්ලාස් රූම් එකට එන්න පුළුවන් වුණ තැන සතිවල ඒ ගොඩක් ඒවා ඩිස්කස් කරන්න පුළුවන්. හරිද? එතකොට ඊට පස්සේ තියෙන වර්ගීකරණයක් ඔයගොල්ලන්ට නිකන් දැන ගැනීමට බ්‍රීෆ් එකක් එතන තියෙන්නේ. ප්‍රාග්ධන වෙළඳපොළ මුදල් වෙළඳපොළ කියලා වර්ගීකරණයක් තියෙනවා.
හරි එතකොට ඒක මම කියලා තියෙනවා ස්ථාවර ආදායම් සුරකුම්පත් කියන වෙළඳපොළක් තියෙනවා ස්කන්ධ වෙළඳපොළක් කියලා තියෙනවා අර හිමිකම් කියන එක ස්කන්ධ කියන එකට මොගලන් දැම්මත් කමන්නේ හිමිකම් කියන එක හරි හරි එතකොට ස්ථාවර ආදායම් එකයි ස්කන්ධ හිමිකම් කොටස් කියන එකයි. ඒතර ওই දෙකේ වෙනසත් මම දල වශයෙන් කිව්වා මොකද්ද ස්ථාවර ආදායම් සුරකුම් කියන්නේ ස්ථාවර හෝ පාවෙන නිශ්චිත පොලියක් ගෙවන ඕනෑම සුරකුමක් ඒ වෙළඳාම් වෙන වෙළඳපොළ තමයි ස්ථාවර ආදායම් කියලා කියන්නේ. කියන්නේ මොන නේ කරත් ඒක ඩෙට කෙනෙක් අනිත් එක ඒක ණය හිමියෙක් සහ ණයගැතියෙක් වෙනවා එතන. ඒ ණය කියන එකේ නිශ්චිත පොලි ප්‍රතිශතයක් ලැබෙන ගෙවන වෙළඳපොළක් තමයි ඒ ස්ථාවර ආදායම් කියලා කියන්නේ. ඒකට against අනිත් පැත්තේ ස්කන්ධ වෙළඳපොළ. ඒ කියන්නේ කොටස් සාමාන්‍ය කොටස්. කොටසේ මම කිව්වා ලක්ෂණ මොකද්ද? අයිතියක්. අයිතිවාසිකමක් තමයි ෂෙයා එකකින් රිප්‍රසන්ට් වෙන්නේ. ඒ කියන්නේ දැන් කමර්ෂල් බැංක් ගත්තත් ඔය සෙලාන් බැංක් ගත්තත් ෂෙයා 100ක් ගත්තත් ඒක අයිතිවාසිකමක් තියෙනවා. එයා ෂෙයා හෝල්ඩර් කෙනෙක්. හරි. එතකොට ඒකෙදි මම කිව්වා ඩිවිඩන්ඩ් එකක් ගෙවන්නේ ඒ අධ්‍යක්ෂකවරුන්ගේ සමාගමේ කැමැත්ත මත මිසක් එයාට ස්ථාවර ආදායමක් හිමි වෙන්නේ නැහැ. ඒකින්ද ඒක ස්ථාවර ආදායම් වලින් සම්පූර්ණ වෙනස් වෙළඳපොළක් හැටියට තමයි ක්‍රියාත්මක වෙන්නේ. සහ අපිට රිටර්න් එක කියන්න බෑ. ඊටාම මේ අධික මේව එකක් තියෙනවා. ඒ කියන්නේ අවදානමක් සහිත දිගු කාලීන ආයෝජන වෙළඳපොළක් තමයි කොටස් කියලා කියන්නේ. හරි. ප්‍රාථමික වෙළඳපොළ ද්විතීක වෙළඳපොළ අනිත් එක. ඒක දන්නවද? අහලා ඇතිනේ නේ ප්‍රයිමරි මාකට් සෙකන්ඩරි මාකට්. ප්‍රාථමික වෙළඳපොළ කියන්නේ යම්කිසි සමාගම ප්‍රථම වරට කොටස් හෝ ණය කර හෝ යම්කිසි ඉන්ස්ට්‍රුමන්ට් එකක් යම්කිසි උපකරණයක් ණය උපකරණයක් නිකුත් කිරීමේ වෙළඳපොළ ප්‍රථම වරට මූලිකම ලක්ෂණය මොකද්ද? අදාළ සමාගම මේ මුල් වරට නිකුත් කරාම ඒගොල්ලන්ට සල්ලි වෙනවා ඒ පළවෙනිම ඉෂුව එකේදී. IPO එකක් කියන්නේ ඉනිෂියල් පබ්ලික් ඔෆරින් එකක් ෂෙයා ඉෂුව එකකදී. ඒකෙදි මොකද වෙන්නේ? ෂෙයා එක ඉස්සල්ලාම අදාළ සමාගම නිකුත් කරනවා වෙළඳපළට. අර මම මේ බෝඩ් එකේ කිව්වේ අර ඒ වගේ මුලින්ම නිකුත් කරනකොට ඒ කොටස් වලට සම්පූර්ණ මිලදී ගන්න ආයෝජකයෝ සල්ලි දෙනවා සමාගමට. ද්විතීක වෙළඳපළේදී මොකද වෙන්නේ? ද්විතීක වෙළඳපළේදී ඒ ගත්ත ෂෙයාර්ස් ටිකේ හෙට මෙහෙට බය සෙල අතර ගනුදෙනු වීම තමයි සිද්ධ වෙන්නේ. දැන් උදාහරණයකට කොට මේ දැන් කමර්ෂල් හරි සම්පත් බැංක් 82 වගේ පටන් ගත්ත එක ඒක ඉනිෂියල් ඉෂුව එක. එදා අපි ඒ ආයෝජකයෝ සල්ලි ගෙවලා කොටස් ගත්තා. ඒ සල්ලි ගියා සමාගමට. සමාගම කියන්නේ සම්පත් බැංකුවට. මේ සම්පත් බැංකුව මේව කරගෙන ඔපරේෂන් එක යනවා. අද වෙනකන් ෂෙයාර්ස් ගනුදෙනු වෙනවා. අද සම්පත් බැංක් මට ගන්න පුළුවන්. අද සම්පත් බැංක් මට දෙන්න පුළුවන්. හැබැයි ඒක සෙකන්ඩරි මාකට් ද්විතීක වෙළඳපොළ. ඒක අතර ගනුදෙනු වෙනවා. හැබැයි මම ෂෙයාර්ස් මිලදී ගත්තා කියලා මම ගෙවන්නේ සම්පත් බැංකුවට නෙමෙයි. කලින් සම්පත් බැංක් ෂෙයාර්ස් තියාගෙන ඉඳලා මට දුන්න කෙනාට තමයි මම දෙන්නේ. ඒතකොට සෙකන්ඩරි මාකට් එකේදී බය සෙල අතර ගනුදෙනුව සිද්ධ වෙනවා මිසක් සමාගමට මුදල් යන්නේ නැහැ. ඒක ක්ලියර්ද? කියන්නේ ඔව් සර්. ඒ ක්ලියර් නේ? හරි. එතකොට ඒ ද්විතීක වෙළඳපළක් මේව කරලා තියෙන්නේ ඒ අතර යන්න. එතකොට ඒක ඇති කරලා තියෙන්නේ එහෙනම් සමාගමට සල්ලි යන්නේ නැත්නම් කිසි තේරුමක් නැහැ කියන එක නෙමෙයි. ද්විතීක වෙළඳපළක් තියෙන්නේ තනිකරම ද්‍රවශීලතාවය මේව කරගන්න. ලික්විඩිටි එක තියාගන්න. නැත්නම් අර මං කිව්වේ කලින් කිව්වා වගේ ෂෙයාර්ස් ගන්නෙ නැහැ. අද මේ කවදා හරි සමාගම විසුරුවා හරිනකන් ෂෙයාර්ස් සල්ලි කරන්න බැරි නම් කීයට
ෂෙයා ප්‍රයිස් එක ගියත් වැඩක් නැහැ. මට විකුණන්න බැරි නම් ඒකේ ද්‍රවශීලතාවය නැහැ බිඳුව. මේ සම්පත් බැංක් වගේ එකක් ඉතින් වැටෙන්නේ නැහැ කොටින්ම. එතකොට ඒ වගේ අවස්ථාවකදී සල්ලි කරා. ඒක හැබැයි දැන් ඕනෑම වෙලාවක එකට ඕන කරන වෙළඳපොළක් තියෙනවා. ප්‍රයිස් එක වෙනස් but වෙළඳපොළ තියෙනවා ඕන වෙලාවක විකුණන්න පුළුවන්. ඒ ඔක්කොම අයිති වෙන්නේ ද්විතීයික වෙළඳපොළට. සමාගම ආපහු සල්ලි ඕන වෙලා ණයකරයක් නිකුත් කරොත් නැත්තම් රයිට් ඉෂුව එකක් හරි ආය නැත්තම් මොන හරි වරණීය හරි වෙන කොටස් වර්ගයක් ආය නිකුත් කරා නම් ආය ප්‍රාථමික වෙළඳපොළ. ඇයි? ඒගොල්ලන්ට එකකින් සල්ලි යනවා සහ සමාගම මුල්වරට නිකුත් කරන අලුත්ම ෂෙයාර්ස් ටිකක් අලුත්ම ඒගොල්ලන්ගේ තියෙන ෂෙයාර්ස් ටිකක් වෙළඳපොළට දාන්නේ. එතකොට ඒ දාපු දවස ඒක ප්‍රාථමික වෙළඳපොළට අයිති. ඊට පස්සේ ගනුදෙනු වෙනවා ඔක්කොම ද්විතීයික වෙළඳපොළේ. හරි. ඒක ක්ලියර් නේද? ඔයගොල්ලන් මේ ඔය අතර නෝට් එකක් ගහගන්න හරි ඒකට වෙලාව එහෙම ඕනනම් ටක් ගාලා මැසේජ් එකක් හරි දාන්න. හරි. මං හිතනවා ඉන්නවා ඇති කියලා. හරි. එතකොට අනිත් එක තමයි රාජ්‍ය සහ රාජ්‍ය නොවන සුරකුම්පත් කියන එක. හරි. ඒ කියන්නේ රජයේ සුරකුම්පත් එකක් අනිත් එක රජයේ නොවන පෞද්ගලික අංශයේ සමාගම් සමිති සමාගම් මේ ඔක්කොගේම සුරකුම්පත් ට්‍රේඩ් වෙන වෙළඳපොළ. ඉතින් ඔය රජයේ බැඳුම් කරයි කෝපරේට් බොන්ඩ්ස් ඒ කියන්නේ රජයේ නොවන සමාගම් බැඳුම් කරයි ඔක්කොම ට්‍රේඩ් වෙන්නේ එක ප්ලැට්ෆෝම් එකක. ප්‍රාථමික වෙළඳපොළෙන් එන ෂෙයාර්ස් ලිස්ට් වෙන්නේ එතනින් පස්සේ සෙකන්ඩරි මාකට් එකේ ට්‍රේඩ් වෙන්නේ ඔය ඔක්කොම වෙන්නේ එකම ඔය ස්ටොක් මාකට් එක කියන එකේ තමයි. මේ ක්ලාසිෆිකේෂන් එක අර ඕගොල්ලන්ට මේ වචන ටික අල්ලගන්න තමයි මම ඒ ටික වෙන් කරලා දැම්මේ. මොකද ඔයගොල්ලන් යා යුත්තේ මොන වෙළඳපොළටද? මූලික ලක්ෂණ ටික දැනගන්න ඕනේ වෙළඳපොළ වර්ගවල. ක්ලාසිෆිකේෂන් ගොඩක් ක්ලාසිෆිකේෂන් එකේ බේසිස් යටතේ තමයි ඔය මම මේක කරලා තියෙන්නේ. මේ වගේ ස්පේස් තිබ්බ ඇත්තට මේ normal tube එක මේගොල්ලන් හදලා තියෙනවා. ස්පේස් නෑ. but මේ ස්පේස් හදලා තිබ්බම ඔයගොල්ලන්ට ඔකේ description එහෙම දැන් මම ක්ලාස් එකේ තියෙනවා නම් මම ඔකට ටික ලියවනවා ඇත්තටම. මේ ඔයගොල්ලෝ ලියන්න පුරුදු වෙන්න ඕනේ. මොකද ඔය online මොනවා කතා කරත් අන්තිමට ඒක written exam එකක් තියෙනවා. හරි. එතකොට රජයේ සහ රජයේ නොවන කියන්නේ ඒකයි. එතකොට ඔය දෙකේ රේට් එක කොහොම වෙනවද? අනිත් ප්‍රශ්න. දැන් මං එක සිනාරියෝස් මේ උඩ කිව්වා සුරක්ෂිත සාතික කළ පරිවර්තය ඊට වෙළඳපොළ වර්ග එක වගේ කිව්වා. ඒතකොට රජයේ සුරකුම්පතක් සහ ඒහා සමාන රාජ්‍ය නොවන පෞද්ගලික අංශයේ සුරකුම්පතකයි ඒගොල්ලන් නිකුත් කරද්දී වැඩි රේට් එකක් දෙන්නේ කවුද? වැඩි රේට් එකක් ගෙවන්නේ කවුද? එකම බිල් එක කියලා හිතන්න අවුරුද්දක. රජයේ නොවන රජයේ වැඩි මේකක් දෙනවා කියලා කියන්නේ. නෑ මේ රජයේ අඩුයි අර වැඩි ඇයි ඒ? රජයේ කිව්වම සිකියුරිටි එක වැඩි කියලා. ඒ සිකියුරිටි එක මොකක් හරි තියෙනවනේ. නෑ මේ අර දැන් රජයේ කිව්වම අනිවාර්යයෙන් මේ රිටර්න් එක හම්බ වෙනවයි කියලා හිතනවා. ඔව් ඒක දැන් රජය බංකොලොත් වෙන්නේ නැද්ද? ඒක තමයි ලොකුම ප්‍රශ්නේ. එහෙම වෙන්නේ මුදල් නෝට්ටු ගහනවානේ. ඔව් ඒක තමයි. ඒක ඉතින් අන්තිම ඔප්ෂන් එක ඇත්තටම නැත්තම් ඇත්තටම ඒගොල්ලන්ට ඊට කලින් ඔප්ෂන් දෙකක් තියෙනවා. එකක් ෆොරින් සෝර්සස් වලට, ඒ කියන්නේ විදේශ මේ වලට මූලාශ්‍ර වලට ඒගොල්ලන්ට ඒ කියන්නේ අන්කන්ඩිෂනලි යන්න පුළුවන්. ඒ කියන්නේ කන්ඩිෂන්ස් තියෙනවා. ඒකට අපිට ඉන්ඩිවිජුවල්ස් වලට වගේ නෙමෙයි රජයකට ඕනෑම අවස්ථාවක ෆොරින් සෝර්සස් වලට යන්න පුළුවන්. දෙක ඕනෑම වෙලාවක ටැක්ස් වැඩි කරලා ඒගොල්ලන්ගේ ආදායම රජයකට ඕන හැටියකට වැඩි කරගන්න පුළුවන්. ඉතින් මනුස්සකම් අමනුස්සකම් බලලා හරි නොබලා හරි ඒගොල්ලන්ට මේක තියෙනවා. තුන්වෙනියට තමයි සල්ලි අච්චු ගහන්න පුළුවන් කියන එක තියෙන්නේ. ඒකට ඉතින් සමහරවිට ඉතින් ඉස්සල්ලාම කරන්නේ ඒක. ඒකට ඔය මේව තුන මතක තියාගන්න. ඇයි මේ රජයක්
මේ ආයෝජනය රජයේ සුරකුම්පත් රිස්ක් ෆ්‍රී රේට් එකක් නැත්නම් රිස්ක් ෆ්‍රී ඉන්ස්ට්‍රුමන්ට් එකක් කියලා හඳුන්වන්නේ අර විදිහට සල්ලි හදාගන්න විදි 3ක් තියෙන හන්දා. අරක තමයි අන්තිම එක. සල්ලි අච්චු ගන්නවා කියන එක. මොකද ඒකේ ගොඩක් බලපෑම් තියෙනවනේ. ඒක ඉකෝන්. මොකද ඒක උද්දමනයට හේතු වෙනවා. ඒක ඉකෝන් පැත්තේ මේ ටැක්ස් එකට අමතරව අනිත් එක මොකද්ද කිව්වේ? වැඩි කරන්න පුළුවන් අනිත් එක. ඔය ලියා ගන්නවද? ඔව්. හරි. ඉස්ලාම කිව්වේ මෙහෙම ඇත්තට විදේශ මේවල පස්සේ ටැක්ස් වැඩි කරන්න පුළුවන්. ඒ කියන්නේ ඕනෑම අවස්ථාවක බදු ආදායම වැඩි කර ගැනීමේ හැකියාව තියෙනවා. දෙක පිටරට මේ කියන්නේ මේ විදේශ අරමුදල් මූලාශ්‍ර වලට පිවිසීමේ හැකියාව කියලා. විදේශ අරමුදල් වලට පිවිසීමේ හැකියාවක් තියෙනවා. පිටරට ඕන ගවර්න්මන්ට් එකක් බැංක් එකක් එක්ක මේක කරලා රජයකට ගන්න පුළුවන්. තුන්වෙනි එක තමයි සල්ලි ප්‍රින්ට් කරන එක. මම අච්චු ගහන එක. මුදල් නිකුත් කිරීමක් සිද්ධ කරන්න පුළුවන්. අපේ ඉතින් කියලා හෝ නොකියා හෝ එහෙම කරනවා. ඒක ගොඩක් එක්සැම්පල් දෙන්න බෑ රෙකෝඩ් වෙන්නේ. හරිද? හරි සර්. right එතකොට මේකේ එතකොට ඒ ණය මම අයිතිය පැවරීමේ ඕනෑම ආකාරයක් විදිහට දක්වන්න පුළුවන් පොදු ලක්ෂණය වෙන්නේ ඒ හැම එකකම ද්විතීක වෙළඳපොළ තුල ගනුදෙනු වෙන එකයි. ඒ දෙකෙන්ම ඉන්ෂුරන්ස් තියෙනවා. ලංකාවේ ටිකක් බහුලවම තියෙනවා. හරි. එතකොට ද්‍රවශීලතාවයේ මතක තියාගන්න ඔය ද්විතීක වෙළඳපොළ හා සම්බන්ධයි. මොකද යම්කිසි දැන් ඉස්සර ලංකාවේ කලින් තිබ්බේ නෑ බැඳුම් කර ද්විතීක වෙළඳපොළක් ඇක්ටිව් මේක බොන්ඩ් මාකට් එක සෙකන්ඩරි මාකට් ඇක්ටිව් තිබ්බේ නෑ. මේ මොකද වැඩිය ඒක එච්චරම මේ පොපියුලර් නෑ. මේ එච්චර පොපියුලර් නෑ ලංකාවේ. දැන් ඒකටත් ද්විතීක වෙළඳපොළක් තියෙනවා. ඒ කියන්නේ අවුරුදු 5කට බලාගෙන ගත්ත බැඳුම් කරයක් වුණත් ඒ බැඳුම් කරය සෙකන්ඩරි මාකට් එකේ විකුණලා අපිට අයින් වෙන්න පුළුවන්කම තියෙනවා. හරි. එතකොට දැන් ෂෙයාර්ස් අනිවාර්ය වශයෙන්ම ද්විතීක වෙළඳපොළක් ඕනේ. මොකද අර මම කිව්ව හේතු හින්දා අරක එහෙම නෙමෙයි. අරක අනිවාර්ය නැතත් අවුරුදු 5න් ඉවර වෙනවනේ තමන්ගේ ඒ අදාළ කාල සීමාව. අනිත් අවුරුදු 5කට ගන්නේ 5කට තියාගන්න බලාගෙන ඉන්න කෙනෙක්. හැබැයි ඒ වුණත් ඒගොල්ලෝ එයාට ගත්ත ගමන් වුණත් දෙන්න පුළුවන්. හැබැයි ඒකෙත් ප්‍රයිස් එකක් තියෙනවා. රුපියල් 100කට තමයි සාමාන්‍ය බොන්ඩ් එකක් ඕන එකක් නිකුත් කරන්නේ 100ට. ඒ 100 ප්‍රයිස් එක වෙළඳපොලේ ඉහළ පහළ යනවා. ඒක තීරණය වෙන්නේ වෙළඳපොලේ පොලි අනුපාතය මත. හරි. ඒතොර වෙළඳපොලේ පොලි අනුපාතය මේ එක ද්විතීක වෙළඳපොලේ බැඳුම් කරේ මිල වෙනස් වීම කියන්නේ වෙනමම ඒරියා එක chart එකක්. මම ඒකට තමයි ඉඩ තියලා තියෙන්නේ. දැන් අත්තම ඕක හදලා තියෙන්නේ මම මේ ඔන්ලයින් ක්ලාස් එකට නෙවෙයි normal එකට. ඊට පස්සේ මම පොඩක් කම්ප්‍රෙස් කරලා හැදුවේ. ඒක මම වෙනමම මේකකින් කරන්නම්. හැබැයි මම ඕගොල්ලෝ මේ සම්පූර්ණ එක ඔයාලට ඇවිල්ලා තියෙනවද? මේ ෆුල් නෝට් එක මෙතෙන් දෙනකම් පිටු 17ක් තියෙනවද? ඔව් සර්. 17ක්ම තියෙනවානේ. මේක ෆුල් නෝට් එක මේකේ තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් එක. ඒකට එදාට ඒ කොටස බලාගත්තත් කමක් නැහැ. දැන් මේක ගත්තොත් අපිට ඊට පස්සේ තියෙන බොන්ඩ් එක ගැන මම කියන්නම්.
ඊට පස්සේ බොන් මං ටිකක් හරි මේක මං අනිත් දවසේ කරන නම් සෙෂන් එක ඊට පස්සේ අපිට තියෙන ටික මම නිකන් බ්‍රීෆ් කරන්න බොනස් තියෙනවා කොහොමද අපි ඒක මොකද ඩිස්ක්‍රයිබ් කරන්නේ කොහොමද ඒකේ මොනවද ලක්ෂණ අනිත් මේ ඉන්ස්ට්‍රුමන්ට්ස් එක ගත්තහම මොකද්ද ලක්ෂණ ඒක අවමිලට අධිමිලට සමමිලට නිකුත් කරනවා ඊට පස්සේ මොනවද සලහා බලන්න ඕනේ කරුණු නිකුත් කිරීමකදී ඊට පස්සේ බැඳුම් කරේ මූලික අංගයන් ප්‍රතිලාභ කියන එක හරි වැදගත් ඒරියා එකක් ඒක කරන්ට් yield එකයි yield to maturity කියන එකයි හරි ඒකේ ගණන් කීපයක් අපි ඊට පස්සේ හදනවා ඊට පස්සේ බැඳුම් කර වර්ග බැඳුම් කර වර්ගත් අහනවා කෙටි ප්‍රශ්න වලට එකක් දෙකක් ඒකින්ද බැඳුම් කර වර්ග මෙතනින් එහත් තියෙනවා දැන් මේ convertible term serial callable puttable ඒවා අහලා තියෙනවා තව ಜಾති තියෙනවා ඉතින් net එකේ search කරාම ගොඩක් ඒවා තියෙනවා එතකොට බැඳුම් කරයක් නිකුත් කරන්න පුළුවන් විදි කීපයක් තියෙනවා එතකොට ඒක බැඳුම් කරයක මිල කොහොමද පොලි අනුපාතයක් එක්ක මිල තීරණය වෙන්නේ කියන එක තමයි බැඳුම් කර මිලකරණය කියන කොටසින් අදහස් කරන්නේ එතකොට ඒක සම්පූර්ණ ටිකක් ගානක් ඒ ගාන කියන වැලුවේෂන් එකක් තියෙනවා එතන පොඩි ඒකත් එක්ක මම කරන්නම් ඩිබෙන්චර්ස් ඒ ටික අපි අනිත් දවසේ කරමු මොනවා හරි තියනවද තව අහන්න සහ මේවා ෆුල් නෝට් එකම තියෙනවා දැන් අනිත් එක මේ අර මං කලින් කිව්වාගේ පැන්දුම් මේ බොන් කැල්කියුලේෂන් එකේ ගණන් නම් එනවා ටිකක් ඔය හැම එකේම මේ සම්භාවිතාවක් තියෙන දැන් අර නිකුතු කළමනාකරණය කියන ඒ සෙක්ෂන් එකෙන් දැන් මං කිව්වේ ආයෝජන බැංකුවරුවෙක් වශයෙන් කියලා අර ඒ වගේ ටයිප් එකේ අහන මූලික ප්‍රශ්න තුනක් දෙකක් අනිවාර්යයෙන්ම තුනක් වගේ එන මේ එකක් තියෙනවා හරි දැන් මොකද ඒ පැත්තට බරයි දැන් ඒ කියන්නේ ඉස්සර එක්සෑම් එකේ ඔය ප්‍රශ්නය යහුවේ දැන් ඔය කේස් ස්ටඩි පැත්තට ඒ කියන්නේ ඕගොල්ලන් හිතලා උත්තරයක් කම්පෝස් කරන්න ඕනේ මොකද ඒ දෙන ඩේටා වලින් ඕගොල්ලන් ඒක තීරණය කරලා ඒකට උපදේශයක් දෙන්න ඕනේ ඒන ආයෝජකයාට එයාගේ අවශ්‍යතාවය අනුව හරි ඒතර අන්න ඒ ආකාරයේව ඒ ඇන්ගල් එකේ ප්‍රශ්න ටිකක් වැඩි දෙකක් තුනක් වගේ අහනවා. ඒතර ඒකට මේක ගැන සාමාන්‍ය දල අදහසක් තියෙන්න ඕනේ. يعني ඩිෆිනිෂන් පාඩම් කරලා බෑ ඒකට තියෙන්න ඕනේ. ඊට අමතරව ඕකේ මේ බැඳුම් කර කැල්කියුලේෂන් බොන්ඩ් කැල්කියුලේෂන් කියන එක valuation calculation current yield to maturity අන්න එකකින් ගාණක් කියන එක 50% විතර possibility එකක් තියෙනවා එතන එන්න බොන්ඩ් ඔය කැල්කියුලේෂන් එක මෙතෙන් මේ හරියකට එනකන් ওই ටික තමයි ආයේ ඊට පස්සේ බැඳුම් කර සහ මේ ණය කර සහ බැඳුම් කර වර්ග කියන එකෙන් එන මේ එකකුත් තියෙනවා ණය කර බැඳුම් කර කියන එක right එතකොට මුදල් වෙළඳපොළ උපකරණ කියලා වෙනම ඔයගොල්ලන්ට ඩිෆයින් කරන්න දෙයක් නැහැ ඒවත් අරකටම යූස් කරන්න අර තමා තියෙන්නේ කෙනෙක් ආවොත් එහෙම කොහොමද ඔයගොල්ලන් රෙකමන්ඩ් කරන්න කියන එක repurchase reverse repurchase කියන්නේ මොකක්ද කියන එක ඔයගොල්ලන්ට අනිවාර්යයෙන් ඒක අවශ්‍ය වෙනවා මම අතනින් එහාට අනිත් දවසේ කරන්නම් ඒක ස්ලෝ යන්න ඕනේ බොන්ඩ් එකේ ඉඳන් මොනවා හරි ප්‍රශ්න තියෙනවද ඉන්ට්‍රොඩක්ෂන් එකේ ඉඳන් ආපු ටිකේ මං ඒ ඔක්කොමත් කරේ ඒ වේටේජ් එකත් අනුව දැන් මං කිව්වා අර වෝකර් රෝල් ප්ලාස්ටිගල් ඇක්ට් ඒ ටික වැඩි වේටේජ් එකක් දෙන්න එපා කියලා ඒක ඔයගොල්ලන්ට කරන් යනකොට වැඩි වේටේජ් තියෙනවා ෆුල් අන්ඩර්ලයින් කරලා මාක් කරලා හරියට මේ ඇත්තට මේ ස්කෙච් එක දැන් මම දැන් මේ
මුල ඉඳන්ම කරන හින්දා මං ගාව තියෙන සම්පූර්ණ ස්කෙච් එක. ඉතින් ඒකට මං ඒ තැන්වල ඒ වේටේජ් එක දීලා කතා කරන්නේ. මේක පොඩ්ඩක් අනිවාර්ය වශයෙන්ම මේක කරන්න මෙච්චර සම්භාවිතාවයත් එක්කම මං කියන්නේ. මෙන්න මෙච්චර පොසිබිලිටි එකක් තියෙනවා. ඒතර ඒ ටික මාක් කරගෙන ඔයගොල්ලන් ගියොත් එහෙම සම්පූර්ණ ප්‍රෝග්‍රෑම් එක විභාගේ පාස් වෙන්න පුළුවන් 100%. ගැරන්ටිඩ්. ඒ සහතිකය දෙන්න පුළුවන් 100%. හැබැයි මැදදි බුදියලා මේව කරලා එහෙම බෑ. හොඳට අහන් ඉන්න වගේ ඔළුවේ නැතුව බෑ. ඒක ගාන්ට මේ ටික ග්‍රාස්ප් කරා නම් මේ ටික පාස් වෙන එක ඉච්චර මේ එකක් නෙමෙයි. ප්‍රශ්න අතාරින්න පුළුවන්. මතක තියාගන්න ප්‍රශ්න දෙන එකෙන් ප්‍රශ්න දෙකක් අතාරින්න පුළුවන් කියන එක මතක තියාගන්න. මොකද ඒ ටිකට මේ අතාරින්න ටික මේව කරන්න එපා. ලියන ටික හොඳටම මේ වෙලා යන්න. ඒක අපිට අනිවාර්යයෙන්ම මේ ගැරන් කරලා කියන්න පුළුවන්. මෙන්න මේ ඒරියාස් ටික අනිවාර්යයෙන්ම ටික කම්බයින් කරලා ඒකට සීට් කරාම ඔයගොල්ලන්ට ලියන්න පුළුවන්. හරිද? එහෙනම් සෙෂන් එක මේව කරනවා.